හරි එහෙනම් අද අපි ලෙක්චර් එක පටන් ගමු. අද අපේ තියෙන්නේ ICTC 101.3 Introduction to Programming එකේ 6 වෙනි ලෙක්චර් එක. අපි මෙච්චර දවසක් කතා කරා Python වල තියෙන බේසික්ස් දේවල් ගැන කතා කරා වගේම අද ගිය සතියේ අපි කතා කරා Python වල තිබ්බ for loop එක ගැන. for loop එකේ ඔයගලන්ට examples කීපයක් කරා. ඒ වගේම තමයි ඔයගලන්ට තව examples ඔයගලන්ගේ tutorial class එකේදී මේ සතියේ තියෙන tutorial class එකේදී තව examples උත් කරයි. එතකොට අර මම හැම වෙලෙම කියනවා වගේ සමහර මෙතන ඉන්න හැමෝම A level වලට IT කරලා නැති කට්ටිය වෙන්න පුළුවන්. කොහොම හරි IT කරත් නැතත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් IT කරලා තියෙනවා නම් ඒගොල්ලන් සාමාන්‍යයෙන් මේ වගේ දේවල් කරලා තියෙන්න පුළුවන් ඊට කලින්. කොහොම හරි IT කරලා නැත්නම් ඕගොල්ලෝ නැත්නම් IT කරලා තියෙනවා නම් කොහොම හරි ඔයගොල්ලන්ට මොකද A level වල වගේ නෙමෙයි ඊට වඩා deep දේවල් තමයි මේකේදී උගන්වන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ පුළුවන් තරම් practice කරන්න, පුළුවන් තරම් questions කරන්න. අපි tutorial class එකේදී කරන questions වගේම තව දේවල් ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන කරන්න. ඉන්ටර්නෙට් එකට ගිහලා පොඩ්ඩක් search කරලා බලන්න Python exercises කියලා. එතකොට Python වල beginner කෙනෙක්ට කරන්න පුළුවන් exercises සෑහෙන්න එනවා. ඒව කර කර try කරන්න. මොකද ඔගොල්ලෝ ඉම්ප්‍රූව් වෙන්නේ නැතුව ඔගොල්ලෝ ඒක ඔගොල්ලන්ව හදාගන්න නැතුව ඇත්තටම ඒ දේ කරන්න ගොඩක් අමාරුයි. ඒක මේ කෝස් එකට විතරක් නෙමෙයි ඕනම කෝස් එකකට. මොකද ඔයගොල්ලෝ දන්නවා IT වලට ආවම IT වල සාමාන්‍යයෙන් ජොබ් මාකට් එකේ ඉතාමත් හොඳ ජොබ් මාකට් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් කාලේ ළමයි ගොඩක්ම ඩිග්‍රී එකක් කරන්නේ නැතුව IT වලට යොමු වෙනවා. නමුත් ඩිග්‍රී එකක් තියෙන කට්ටියට ඊට වඩා තාමත් ලංකාවේ ගොඩක් පිටරටවල නෙමෙයි ගොඩක් ලංකාවේ තාමත් ඒගොල්ලන්ට තැන තියෙනවා ඩිග්‍රී එක තියෙන කට්ටියට. ඒ නිසා ඔයගොල්ලන්ට ඉන්ඩස්ට්‍රි එකට යන්න බලාපොරොත්තුෙන් ඉන්න නිසා ඔයගොල්ලන්ට තියෙන හොඳම දේ තමයි සෑහෙන මහන්සි වෙලා වැඩ කරන එක. මොකද ඒක කරොත් ඔයගොල්ලන්ට කරගන්න බැරි කමක් නැහැ කියන එක ඔයගොල්ලෝම දන්නවා. මේ ලෝකෙ ඉතින් බැරි දෙයක් නැහැ. ඔයගොල්ලෝ කැප වෙලා කරනවා නම්. ඒ නිසා කොයි වෙලේවත් අමාරුයි අනේ මට මේක තේරෙන්නේ නැහැ. මට ක්වෙස්චන් එකක් දුන්නා මේක තේරුම් ගන්න අමාරුයි. ඒක ෆස්ට් ඉයර් එකේදී දක්නට ලැබෙන දෙයක්. ඒ ගැන බය වෙන්න එපා. ඒක සාමාන්‍ය පොඩ්ඩක් හිතලා බලන්න. ඔයගොල්ලෝ A level වලට ආවම A level වල ෆස්ට් පළවෙනි අවුරුද්දේ පළවෙනි දවසේ ලෙක්චර් මේ ක්ලාස් එකට ගියාම ඒ ක්ලාස් එකේ උගන්වන දේවල් නිකන් ග්‍රීක් වගේනේ. ගොඩක් වෙලාවට තේරෙන්නේ නැහැ. මොකද ඒක තව සබ්ජෙක්ට් එක ඩීප් යන සත් දෙක තුන යද්දි තේරෙන්න පොඩ තමයි තේරෙන්න ගන්නෙ. නමුත් ඒ දවස්වල ඔයගොල්ලෝ පේපර් ක්ලාස් ගිහිල්ලා ඊට පස්සේ පේපර්ස් කරලා ගෙදර ඉඳන් ටයිම් කරලා පේපර්ස් කරලා ඒ දේවල් කරේ නැද්ද? ඒ දේවල් කරා. ඔයගොල්ලන්ගේ කැපවීම අනුව තමයි ඒක පුළුවන් වෙනවද බැරි වෙනවද කියලා තියෙන්නේ. ඒක කොයි වෙලේවත් IT මට හරියන සබ්ජෙක්ට් එකක් නෙමෙයි. එහෙම එකක් නම් මොකද ඒ වගේ කතාවක් මොන සබ්ජෙක්ට් එකකටවත් කියන්න පුළුවන්. ඕන සබ්ජෙක්ට් එකකට කියන්න පුළුවන් මේ සබ්ජෙක්ට් එක මට හරියන්නේ නැහැ කියලා. නමුත් Tamanට උවමනාව තියෙනවා නම් ඒ සබ්ජෙක්ට් එකේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න, එක්ස්පර්ටීස් ප්‍රමාණය වැඩි කරගෙන එයාට එක්ස්පර්ට් කෙනෙක් වෙන්න හැකියාව තියෙනවා. ඒක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. Tamanගේ කැපවීම, අධිෂ්ඨානය සහ වැඩ කිරීම පමණයි තියෙන්නේ. මොකද මේ ලෝකේ මම විශ්වාස කරන දෙයක් තමයි මේ ලෝකේ ලක් එක කියලා දෙයක් නැහැ. ඒක තනිකරම තමන් තමයි තමන්ගේ ලක් එක හදාගන්නේ. තමන් හાર્ඩ් වර්කින්ද, තමන් ස්මාර්ට් වර්කින්ද ඒ දේවල් වලින් තමයි තමන් තමන්ගේ ලක් එක කියන දේ හදාගන්නේ. ඉතින් ඕගලන්ටත් මේක මට හරියන්නේ නැහැ කියන දේ ගැන හිතන්නේ නැතුව හැම වෙලෙම try කරලා බලන්න තමන් ඒ දේ කොහොම හරි කරනවා කියන අදිෂ්ඨානය පිට. මොකද ඔයගොල්ලෝ මම අර හැම වෙලෙම කියනවා වගේ ඔයගොල්ලෝ මෙතන ඉන්න 37 දෙනාගෙන් 36 8 දෙනාගෙන් මම දන්නේ කීයද කියලා හරියටම ඒ ප්‍රමාණයෙන් හැමෝම ෆස්ට් ක්ලාසස් ගත්තොත් හැමෝටම ෆස්ට් ක්ලාසස් දෙනවා. ඒක නිකන් අර පන්තිය පළවෙනිය වගේ නෙමෙයි. පන්තිය පළවෙනියත් ඉතින් අර හැමෝටම පන්තිය පළවෙනිය දෙන්නේ නැහැනේ බොඩ. බොහෝ වෙලාවට දෙන්නෙක් තමයි පන්තිය පළවෙනිය ඉන්නේ. නමුත් ඒ ෆස්ට් ක්ලාසස් ගත්තාම එහෙම එකක් නැහැ. ෆස්ට් ක්ලාසස් ඔයගොල්ලෝ කීයද ඉන්නේ 18ම හරි ෆස්ට් ක්ලාසස් දෙනවා. ඔයගොල්ලන්ගේ GPA එක එච්චර හොඳ ප්‍රමාණයක් තියෙනවා නම්. ඒ නිසා කොයි වෙලේවත් බෑ කියලා ඩිමෝටිවේට් වෙන්න එපා. මට කරන්න පුළුවන් මොකද අනිත් කට්ටිය කරා නම් ඇයි මට බැරි කියන තැනට හිතලා තමන් වැඩ කරන්න. ඒකට හැම වෙලෙම ලෙක්චර් එකී කරලා දෙන දේවල් මතම පදනම් වෙන්නේ නැතුව ඔයගොල්ලෝ තනිකරම තමන්ගේ මේ හැකියාවන් ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. තමන්ගේ එක්ස්ටර්නල් නොලෙජ් එක නැත්නම් තමන්ගේ තියෙන ඇඩිෂනල් නොලෙජ් එකක් හැම වෙලෙම එකතු කරගන්න බලන්න ඕනේ. මොකද මේ දේවල් එකතු කරගන්න කෙනෙක්ට විතරයි ඉස්සරහට ඕනම සබ්ජෙක්ට් එකකින් යන්න පුළුවන්. ඒක කැම්පස් එකේ ඉතින් තියෙන දෙයක්. ඒක කැම්පස් එකේ අර සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා ඇති. සමහරලාට ඔයගොල්ලන්ගේ සීනියර්ස්ලා ඉන්නවා. රිපීට් වෙවි ඉන්නවා. ඒ ළමයි ඉතින් දෙයක් කරගන්නෙත් නැහැ. ඒ ළමයි පාඩම් කරන්නෙත් නැහැ. ඉතින්
නමුත් සමහර කට්ටිය ඉන්නවානේ දැනටමත් ෆස්ට් ක්ලාසස් අරගෙන එළියට ගිහිල්ලා කොච්චර මේ හොඳට earn කරනවද කොච්චර හොඳට වැඩ කරගෙන යනවද එහෙම. ඒගොල්ලෝ higher studies කරනවා ඒ හැමදේම කරනවා. ඒක තමන්ගේ හැකියාව සහ තමන්ගේ උනන්දුව මත තමයි තීරණය වෙන්නේ. ඒ නිසා කොයි වෙලේවත් හිතන්න එපා මේක මට අමාරුයි මට මේ Python කියන්නේ නිකන් මේක මේ සර්පයා වගේම තමයි මේක නම් මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. එහෙම කියලා හිතනවා නම් වෙන්නේම ඒ දේ තමයි. මොකද ඔයා හිතන්න නැහැ මට මේක බැරි වුණාට මම මේක කොහොම හරි කරනවා කියන දේ ඔයා අදිෂ්ඨානයක් විදිහට ඔයා ඒක try කරනවා නම් අනිවාර්යෙන් ඔයාලට ඒක කරගන්න බැරි කමක් කොයි වෙලේකදීවත් නැහැ. සහ ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති දෙයක් නැහැ යාළුවොත් එක්ක කතා කරන්න, යාළුවොත් එක්ක මේ දේවල් සාකච්ඡා කරලා දේවල් කරන්න. මොකද ඔයගොල්ලෝ තාම කැම්පස් එකට ඇවිල්ලා නැති නිසා ඔයගොල්ලෝ යාළුවන්ව දැකලා නැතුව ඇති. නමුත් Zoom meeting එකක් ගන්න ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවනේ කට්ටියත් එක්ක කතා කරන්න. මට නම් මෙන්න මේ පාර්ට් එක අමාරුයි. ඒකට අපි පොඩ්ඩක් කතා කරලා කරමු. ඒ වගේ දේවල් කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අපෙන් අහන්න අපි ඒ දේවල් කියලා දෙන්න. ඇසිස්ටන්ට් ලෙක්චරර්ස්ලා ඉන්න ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගෙන් අහගෙන ඒ වැඩ කරන්න පුළුවන්. ඒ නිසා ඒ දේවල් හරියට කරන්න අකුණු ගහනවා නම් මට නවත්තන්න විදියක් නැහැ. නමුත් ඔයගොල්ලෝ රිස්ක් එකක් තියෙනවා නම් ලෙක්චර් එකෙන් ලීව් වුණාට ප්‍රශ්නයක් නැහැ. මම ඔයගොල්ලෝ ෆස්ට් ඉයර්ස්ලා නිසාවෙන් පමණක් ඔයගොල්ලන්ට ලෙක්චර් එක දානවා. මේ ලෙක්චර් එක දානවා රෙකෝඩ් කරලා ෆස්ට් ඉයර්ස්ලා නිසා. නමුත් සෙකන්ඩ් ඉයර් එකට ගියාට පස්සේ එහෙම ලෙක්චර් රෙකෝඩින්ග්ස් දාන්නේ නැහැ ඔයගොල්ලන්ගේ පාටිසිපේෂන් හරියට නැත්නම්. නමුත් ඔයගොල්ලෝ ෆස්ට් ඉයර්ස්ලා ඔයගොල්ලන් තාම අලුතෙන්ම ආවේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න පොඩක් අමාරුයි නේ. ඒ නිසා මම ලෙක්චර් රෙකෝඩින්ග්ස් දානවා. ඒ නිසා ඔයගොල්ලන්ට මේ වෙලාවේදී ප්‍රශ්නයක් තියෙනවා නම් අකුණු ගහන ඒ වගේ දෙයක් chat එකේ දාලා ලියුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙමයි කියලා මෙතන ඉන්න හැමෝම යන්න නම් ලෑස්ති වෙන්න එපා. මොකද එහෙම ගියොත් මම ලෙක්චර් කරන එකේ තේරුමක් නැහැනේ. කොහොම හරි මම මුලින් මේ දේ කිව්වෙත් මොකද ඔයගොල්ලන්ගේ සමහර කට්ටිය මට කතා කරලා කියනවා සාමාන්‍යයෙන් තාම තේරෙන්නේ නැහැ මේක තේරුම් ගන්න අමාරුයි කියලා. ඒක ඔයා මොන සබ්ජෙක්ට් එකකට ගියත් දරුවෝ තියෙනවා. ඉතින් ඒක සබ්ජෙක්ට් එකේ එන්න ඇඩ්වාන්ස් එද්දි ඒ දේ වෙනවා. මොකද අපිටත් පුළුවන් ඕගොල්ලන්ට අවශ්‍ය නම් Python වල variablesම සති 3ක් විතර කරන්න. Python variables සති 3ක් කරා කියන්නේ ඔයාට ඒක ඇත්තටම කරන්න දෙයක්වත් නැහැනේ. සති 3ක් කරන්න දෙයක් නැහැ. නමුත් එච්චර පොඩි දේවල් ඔයගොල්ලන්ට කියා ඉඳලා දීලා අන්තිමට අපේම ඩිග්‍රී එක නැත්නම් අපේම ඩිග්‍රී කියන්නේ අපි මැනේජ් කරන ඕගොල්ලෝ කරන ඩිග්‍රී එකේ ලෙවල් එක අපි පහළ දාන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද කවදා හරි ඔයගොල්ලෝ එළියට ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ ඩිග්‍රී එක බලලා අපෝ මේ ඩිග්‍රී එකේ ඉන්න මිනිස්සුන් ගණන් ගන්න නැහැ කියන තත්ත්වයක ආවොත් ඒක ප්‍රශ්නයක්නේ. ඒ නිසා අපි ඔයගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් එක වැඩි කරන්න විදිහට ඔයගොල්ලන්ගේ සීනියර්ස්ලාගේද ඒ හැමෝගෙම ඩිග්‍රී එකේ ස්ටෑන්ඩඩ් එක වැඩි වෙන විදිහට තමයි වැඩ කරන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට සමහර වෙලාවට අමාරුකම් තියෙයි. අමාරු වෙයි. එක්සෑම්ස් වලදී අමාරු වෙයි. නමුත් කොයි වෙලේවත් ඔයගොල්ලන්ට උගන්නපු නැති දෙයක් දාලා ඔයගොල්ලන්ගේ එක්සෑම්ස් අමාරු කරලා ඔයගොල්ලන්ව ෆේල් කරවන්න අපේ ඉන්න ලෙක්චරර්ස්ලා කාටවත් කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔයගොල්ලෝ ෆේල් වෙනවා කියන එක ඇත්තටම අපිටත් කරදරයක්. ඇත්තටම කතා කරොත් මොකද ඒක රජයටත් කරදරයක්. මොකද රජයෙන් ඔයගොල්ලන්ට සෑහෙන වියදමක් දරන නිසා සහ අපිටත් ඔයගොල්ලෝ හිතන්න ආපහු ඔයගොල්ලන්ට පේපර්ස් හදන්න ඕනනේ. ඔයගොල්ලෝ වෙනම. ඉතින් ඒක අපිටත් කරදරයක්. ඒ නිසා සහ අපි කොයි වෙලේකවත් හිතන්නේ නැහැ මේකේ ඉන්න ළමයික ෆේල් කරලා දාන්න. මොකද අපිට ඒක කිසිම සතුටක් නැහැ. මොකද අපි ෆේල් වෙවි ඉඳලා ආපු මිනිස්සු නෙමෙයි. අපි කට්ටක් කාලා අපිත් වැඩක් කරලා අපිත් ආවේ. ඒ නිසා ඔයගොල්ලන්ව ෆේල් කරන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපි ඩිග්‍රී එක පහළ දාලා ඔයගොල්ලන්ව පාස් කරන්නෙත් නැහැ. ඒ නිසා ඒක අපේ ඩිපාර්ට්මන්ට් එකේ විතරක් නෙවෙයි ෆැකල්ටි එකේම තියෙන දෙයක්. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් තරම් ඔයගොල්ලෝ මහන්සි වෙලා වැඩ කරන්න. මොකද කැම්පස් කාලේ කියන්නේ ජීවිතේ විඳින්නම ඕන කාලයක්. සහ ඒ වගේම තමයි වැඩ කරන්නම ඕන කාලයක්. ඔයගොල්ලෝ O-level වලට ආවම O-level වලදී නම් සෑහෙන ජීවිතේ වින්දානේ. සෑහෙන O-level කාලේ කියන්නේ ඉස්කෝලේ තියෙන හොඳම කාලේ කියලානේ කියන්නේ. නමුත් A-level වලට ආවම ඔයගොල්ලෝ ජීවිතේ වින්දා වගේම නමුත් ඔයගොල්ලෝ A-level වලට වැඩ කරා. වැඩ කරපු නිසානේ ඔයගොල්ලෝ කැම්පස් ආවේ. ඒ වගේම තමයි. කැම්පස් කියන්නේ ඊට වඩා මං ජීවිතේ මට ඉස්කෝලේ යනවාද කැම්පස් යනවාද කියලා මට ආපහු සිලෙක්ට් කරගන්න තිබ්බොත් මං යන්නේ කැම්පස්. මොකද මට ඉස්කෝලේට වඩා මං මාර මාසයි කැම්පස් යන්නේ. නමුත් ඒ වගේ හොඳ මේකක් තියෙනවා කැම්පස් එකේ. නමුත් ඒ වගේම තමයි ඔයගොල්ලෝ ඒක පැත්තකින් රන් කරනවා වගේම ඔයගොල්ලෝ අධ්‍යාපනයත් අනිවාර්යෙන්ම හොඳට කරගන්න ඕන. මොකද ඒක මත තමයි ඔයගේ මුළු අනාගතේම තීරණය වෙන්නේ ඉස්සරහට. මොකද ඔයගොල්ලෝ කොයි වෙලේවත් කැමති නැහැ ඩිග්‍රී එක අරගෙන ඊට පස්සේ ආපහු පාරක් තව ඩිග්‍රී එකක් ගන්න. කරන එක හොඳයි. නමුත් ඒ ඩිග්‍රී එක වැඩක් නැහැ කියලා තව ඩිග්‍රී එකක් ගන්න එක තේරුමක් නැහැනේ. තමන් කරන ටයිම් එක තමන් අනිවාර්යෙන් ඉන්වෙස්ට් කරලා ඒ ටයිම් එකට වැදගත් දෙයක් කරන්න ඕන. ඒ නිසා කොයි වෙලේවත් තමන් හිතන්න එපා මට මේක කරන්න බෑ කියලා. මොකද
බැහැ කියලා හිතන මනුස්සයාට කිසිම දෙයක් කරගන්න බෑ. ඒක තමයි ඒ විදිහට තමයි මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ. මුළු ලෝකෙම හැදිලා තියෙන තමන්ට බෑ කියන මනුස්සයාට බෑ කියන දෙයක්ම තමයි හම්බෙන්නේ. උදාහරණයක් විදිහට හිතන්න ඔයා උදේට නැගිට්ටාම අනේ අද දවස මහා කම්මැලි දවසක් කියලා ඔයා ඇඳෙන් බහිද්දි වගේ කකුල වදින්න පුළුවන් ඇඳේ. ඊට පස්සේ ඔයාට ඒ දවසේ තවත් අපිරියාවීමක් එන්නේ. නමුත් ඔයා හැම වෙලෙම පොසිටිව් විදිහට ඔයා හිතනවා නම් ඔයාට ජීවිතේ ඇත්තටම සෑහෙන දෙයක් හොඳට කරගන්න පුළුවන්. ඒ නිසා කොයි වෙලේවත් මට සබ්ජෙක්ට් එක අමාරුයි මට සබ්ජෙක්ට් එක කරගන්න බෑ කියලා හිතන්න එපා. බලන්න ඔයාගේ යාළුවෝ ඉන්නවා සබ්ජෙක්ට් එක හොඳට කරනවා. ඔයගොල්ලන්ගේ සීනියර්ස්ලා ඉන්නවා සෑහෙන හොඳට සබ්ජෙක්ට් එක කරනවා. හිතන්න. ඇයි ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලොත් මං වගේම ළමෙක්. මොකද්ද මගේ තියෙන වෙනස ඒගොල්ලොත් එක බැලුවාම? ඒගොල්ලන්ට මට වඩා සල්ලි තියෙන එකද නැහැ. මට වඩා මොලයක් කියලා වැඩි දෙයක් තියෙනවද නැහැ. මගේ තියෙන මොලේම තමයි. මොකද හැම මනුස්සයාටම එකම නියුරෝන්ස් ප්‍රමාණය තියෙන්නේ. බිලියන් 100ක් විතර නියුරෝන්ස් තියෙන්නේ. පොඩ වෙනස් වෙන ඇති. නමුත් ඒකෙන් මහ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම තියෙන මනුස්සයෙක්ට මේ දේ කරන්න පුළුවන් නම් ඇයි අපිට මට කරන්න බැරි කියන එක හිතන්න. හිතලා තමන් පුළුවන් තරම් වැඩ කරන්න. මොකද වැඩ කරන මනුස්සයාට කොයි වෙලේවත් දෙයක් බැරි වෙන්නේ නැහැ. ඒක මම ඕගලන්ට මේ අපි දැන් ලෙක්චර් එක පටන් ගමු මම මේ දේ ඕගලන්ට මුලින්ම මතක් කරේ ඕගලන්ට එන්න පුළුවන් ප්‍රශ්නයක් නිසා සහ ෆැකල්ටි එකේ දැනටමත් ඕගලන්ගෙන් මේ වගේ ප්‍රශ්න ගොඩක් ලෙක්චර්ස් වලදී ඇවිල්ලා තියෙන නිසා අපේ ඩිපාර්ට්මන්ට් එකේ විතරක් නෙවෙයි අනිත් ඩිපාර්ට්මන්ට්ස් වලත් ඕගලන්ගේ අනිත් සහෝදරයෝ ඒ වගේ කට්ටිය ඒ සබ්ජෙක්ට්ස් අමාරුයි කියලා සබ්ජෙක්ට්ස් මාරු කිරීම කරනවා. නමුත් සබ්ජෙක්ට්ස් මාරු කරාට මම කියන්නේ නැහැ සබ්ජෙක්ට් මාරු කරන්න එපා කියලා. නමුත් මම කියන්නේ ඕගොල්ලෝ කැමැත්තක් තියනවා නම් ඒ සබ්ජෙක්ට් එකට ඕගොල්ලෝ මේ IT වලට ස්පෙෂලි ආවේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් කරලා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකෙන් හයස්ම ලකුණු ගත්ත කට්ටියට විතරයි ඔයගොල්ලන්ගේ මේක ගත්තේ. මොකද ඊට පස්සේ ගොඩක් කට්ටිය ආවා අනේ අපිටත් chance එක දෙන්න කියලා. නමුත් ඒ chance එක දෙන්න බැරුව ඉඳලා තමයි ඔයගොල්ලන්ට විතරක් ඒ chance එක දුන්නේ. ඒ chance එක අපරාධයක් ඒක නැති කරගන්න එපා. මොකද ඔයගොල්ලන්ට ඉතාමත් හොඳ අනාගතයක් එකෙන් හදාගන්න පුළුවන් කියන දේ තමයි මම ඔයගොල්ලන්ට මතක් කරන්නේත් හැම වෙලේම. මොකද ඒක කැම්පස් එකේ ඉඳද්දී ඕක ටික ටික අමතක වෙන නිසා. ඉන්න කොයි වෙලේවත් ඒක ගැන හිතන්න එපා. තමන් පුළුවන් තරම් හොඳට වැඩ ටික කරගෙන යන්න ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කරන්න පුළුවන්. කැම්පස් එකේ ඉතින් දකින්න අවශ්‍යතාවයක් නැහැ. මොකද කැම්පස් එක දකින්න ඕන අනිවාර්යෙන්ම. නමුත් කැම්පස් එක දැක්කේ නැහැ කියලා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න බැරි වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ දන්නවා ගොඩක් පිටරටවල් වල දැනටමත් ඔයගොල්ලෝ IT කරන ළමයි විදිහට අනිවාර්යෙන් දැනගත යුතු දෙයක් තමයි ගොඩක් පිටරටවල් වල ළමයි කැම්පස් එකට යන්නේ නැතුව අවුරුදු 4ම ගෙදර ඉඳන් වැඩ කරනවා. ඉස්කෝලේ යන්නේ නැතුව අවුරුදු 4ම ඒක තමයි ඩිස්ටන්ට් ලර්නින් කියලා කියන්නේ. ඒ දේ සෑහෙන්න කරනවා. හාර්වර්ඩ්, ස්ටැන්ෆර්ඩ්, ඔක්ස්ෆර්ඩ් වගේ යුනිවර්සිටි සෑහෙන්න විදිහට ඔක කරනවා. ඔයාලට ඩිග්‍රීස් ගන්න පුළුවන්. ඔයාලට PhD එක උනත් ගන්න පුළුවන් ඩිස්ටන්ට් ලර්නින් වලින්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා කැම්පස් එක ඇතුළට එන්න පුළුවන් තරම් අපේ VCsද ඩීන්ස්ලාද අපි හැමෝම අපි පුළුවන් තරම් වැඩ කරන ඕගොල්ලන් ඇතුළට ගෙන්න ගන්න UGC එකේ ඉඳන් පවා. නමුත් ඉතින් මේ කොරෝනා තත්ත්වය නිසා එන්න භයානක තත්ත්වයක් නැහැරෙන්නේ. ඒ නිසා දැනට අපි මේ විදිහට කරමු. නමුත් මම කියන්නේ පටන් ගත්ත ගේම් එක අතාරින්න එපා. ගේම් එක ප්ලේ කරලාම ඉවර කරන්න. එතකොට තමයි තමන්ට සතුටක් ලැබෙන්නේ. ඔගලන්ට බොහෝ වෙලාවට මම එක්සෑම් එක දෙන්නේ ඔගලන්ට සිස්ටම් එකක් හදන්න. ඔගලන්ට පේපර් එකක් නම් සමහර වෙලාවට පේපර් එකයි සිස්ටම් එකයි දෙකම දෙන්න පුළුවන්. නැත්නම් පේපර් එක නැතුව සිස්ටම් එක විතරක් දෙන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ්ස්. ඒක මම ලං වෙද්දී ඔගලන්ට කියන්නම්. මේක තාම මම හරියටම ඩිසයිඩ් කරලා නැහැ මොකක්ද ඔගලන්ට දෙන්නේ කියලා. ඒ නිසා ඒක ගැන worry වෙන්න එපා. මොකද ඒක කරන්න ගත්තත් තමන් හරියට කරා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ගැන ඒ හින්දා වැඩි හිතන්න එපා. හරි. අපි එනම් පටන් ගමු අපේ ලෙක්චර් එක. අද 6 වෙනි ලෙක්චර් එක මම කිව්වා වගේම ගිය සතිය අපි for loop එක ගැන කතා කරා. සහ මේ සතිය අපි while loop එක ගැන තමයි කතා කරන්න පටන් ගන්නෙ. සහ ඊට කලින් මම පොඩි දෙයක් ඔයගලන්ට උගන්වලා ඉන්න ඕනේ. ඒක තමයි Python වල තියෙන තවත් විශේෂ data structure එකක්. ඒ data structure එක අපි කියනවා නැත්නම් data type එකක්. ඒ data type එකට අපි කියනවා list කියලා. මම හිතන්නේ ඒක මම පළවෙනි ලෙක්චර් එකේදී ඔයගලන්ට Python වල තියෙන data types ගැන කතා කරද්දී මම කිව්වා Python වල list කියලා දෙයක් තියෙනවා, tuples තියෙනවා, dictionaries තියෙනවා, ඒ වගේ දේවල්. සහ අපි ඉස්සරහට යද්දී මේ දේවල් කතා කරනවා කියලා. ඒ කතා කරන දේවල් වලින් එකක් තමයි මේ කියන Python list එක. මොකක්ද මේ Python list එක කියන්නේ? මොකක්ද මේ Python list එක? ඇයි අපිට මේ වගේ දෙයක් ඕන වෙන්නේ? අපි කතා කරලා බලමු. ඇයි අපිට මේ දේ අවශ්‍ය වෙන්නේ කියන එක. උදාහරණයක් විදිහට මෙහෙම දෙනවා. Let's say your parent asks you to go to
සොරි මගේ මේ කම්පියුටර් එක ඩිස්කනෙක්ට් වුණා. දැන් මම ආපහු පරීක්ෂා කරන්න. හරි දැන් ඇහෙනවා කියලා මම හිතනවා හැමෝටම. මේකේ පළවෙනි ප්‍රශ්නේ තමයි අපේ එක්සැම්පල් එකේ අපි කියලා තියෙනවා. අපි කතා කරලා බලමු මොකද්ද මේ ලිස්ට් එක කියන්නේ කියන දේ. Let's say your parents ask you to go to the supermarket and bring some goods. What they ask you to bring are milk, eggs, bread, and you are these three things that they are asking you to bring. ඔයාට කියනවා ගෙදර අම්මයි තාත්තයි කියනවා අනේ පුතේ මෙතන ගෙදරට වෙලා ඉන්න වෙලාවේ පොඩ්ඩක් කඩේට ගිහිල්ලා කිරි බිත්තරයි පානුයි අරන් එන්න කියලා. නමුත් ඔයාට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාට දේවල් ලේසියෙන් මතක හිටින්නේ නැහැ. ඒ කියන්නේ උගන්වන දේවල් වලටත් වඩා සාමාන්‍යයෙන් කවුරු හරි දෙයක් කිව්වම ඒක ලේසියෙන් අමතක වෙනවා. සහ ඔයා Python developer කෙනෙක්. ඔයා ඒ නිසා හිතනවා මම මේකට software එකක් හදන්න ඕනේ, මම මේකට program එකක් හදන්න ඕන. මේ program එකේ මට මේ දෙන details ටික නැත්තම් මම මේ insert කරන details ටික මම program එකේ දාගෙන මට අවශ්‍ය වෙලාවට නැත්තම් මේ program එක මම execute කරන වෙලාවට මට ඒ ටික බලා ගන්න පුළුවන් වෙන්න කියලා ඔයාට අවශ්‍යතාවයක් තියෙනවා. මේ screen එක පයින්නේ. පොඩ්ඩක් ඉන්න. අපෝ පාරක් මම ෂෙයා කරනවා. මට විනාඩියක් දෙන්න මොකක් හරි මේ ටෙක්නිකල් ඉෂුව එකක් තියෙනවා. ඔයගලන්ට ෂෙයා කරන්න බෑ. අනිත් පැත්තට පයින්න හැම වෙලේම. පොඩ්ඩක් ඉන්න. විනාඩියක් ඉන්නවම හරි දැන් බලමු. හරි දැන් හරි. මම අර කලින් කිව්වා වගේ එතකොට ඔයාට අවශ්‍යතාවයක් තියෙනවා. හරි මට දැන් මේක දැන් Python මම Python program එකක් හදන එක මට ලේසි. මොකද මට මේ ටික මතක තියාගන්න එක හරිම අමාරුයි. ඒ නිසා මම මේකට Python program එකක් හදනවා කියලා. ඔයා Python program එකක් හදනවා මේ details ටික store කරගන්න. එතකොට ඔයා challenge එක accept කරනවා. අපි බලමු ඊළඟට කොහොමද මේ දේ කරන්න යන්නේ කියලා. Let's check what are the possibilities that you have. ඔයාට තියෙන possibilities මොනවද කියලා අපි මුලින්ම check කරලා බලමු. ඔයාලට කරන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. අපි හිතමු අපේ item එකක් තියෙනවා. අපි හිතමු ඒකට item 1 කියලා මම නම දැම්මා කියලා. item 1 එකට මම කියනවා මට input කරන්න මෙන්න input කරන්න මට item 1 එක input කරන්න කියලා. හරිද? ඔයා item 1 එක item 1 එක ගත්තා. ඒ වගේම මට ඔන්න ඔය විදිහට ඔයාට ඔය items තුනට item 1, item 2 and item 3 කියලා ඔයා හදනවා. මම variables ටික දා ගන්නවා item 2, item 3 කියලා. ඊට පස්සේ ඔයා මේ ගන්න details ටික ඔයා program එකේ හදන්නේ print කරනවා. format function එකෙන් මම මෙන්න මේ විදිහට print කරනවා මගේ item 1 එක item 2 එක සහ මෙතන item 3 එක එන විදිහට. ඔක දාලා මට Python program එක මේ විදිහට හදන්න පුළුවන්. හරි. මම font size එක කරන්නම්. මම හිතනවා දැන් කට්ටියට හොඳට පේන ඇති කියලා. තප්පර ගානක් ඉන්න. හරි. දැන් මගේ කියන පළවෙනි item එක මට කියන්න. මට පළවෙනි item එක milk ඕනේ. හරි. දෙවෙනි item එක කියන්න. දෙවෙනි item එක මගේ මොකක්ද තිබ්බේ? eggs. තුන්වෙනි item එක කියන්නේ තුන්වෙනි item එක මට මොකක්ද අවශ්‍ය වුනේ? bread. ඊට පස්සේ මම කියනවා ඔයාට purchase කරන්න නැත්නම් ඔයාට buy කරන්න අවශ්‍ය milk, eggs, bread කියලා. ඔක හරීම simple program එකක්.
ඔයාට කරගන්න නැත්නම් ඔයාට හදා ගන්න අවශ්‍ය වුණා. ඔන්න ඔය විදිහට ඔයාට possibility එකක් තියෙනවා Python program එකක් හදන්න. ඔය විදිහට. නමුත් ඔයාට තියෙන ප්‍රශ්නේ තමයි සමහර වෙලාවට අම්මයි තාත්තයි කියනවා ගිහිල්ලා පාන් විතරක් අරන් ඉන්න. සමහර වෙලාවට අම්මයි තාත්තයි කියනවා මෙන්න මෙච්චරක් විතර මේ පින්තූරේ පෙන්නලා තියෙනවා වගේ ලොකු ලිස්ට් එකක් දීලා තියෙනවා. මෙන්න මේ ඔක්කොම ටික සුපර් මාකට් එකෙන් අරන් එන්න කියලා. මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ තෙන්දි? ඔයාට ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ items ප්‍රමාණය. නැත්තම් මේ දෙන items වලට හදන variables ප්‍රමාණය. දැන් මෙතන අපි variables තුනක් හැදුවා. නමුත් අපිට එක එක දවස් වලට ඔයා program එක හැමදාම හදන්න බෑනේ. ඔය සමහර ලාවට මේ කැම්පස් ගිහිල්ලා එද්දි අම්මයි කියනවලු මෙන්න මේ ටික අරන් එන්න කියලා. කැම්පස් ගිහිල්ලා එද්දි හරි ඔයා කොහේ හරි බිසි වෙලාවක මේ වගේ දෙයක් කියන්න පුළුවන්. එතකොට ඔයාට හැකියාව තියෙන්න ඕන මේ ටික පටපට ගාලා ටයිප් කරගන්න. නමුත් ඒ වෙලාවේදී ඔයාට බෑ ප්‍රෝග්‍රෑම් එක හැම වෙලේම හදා ඉන්න නේද? එතකොට ප්‍රෝග්‍රෑම් එකට පුළුවන් වෙන්න ඕන ඔයා දෙන ප්‍රමාණයක්, ඔයා ඉන්පුට් කරන ප්‍රමාණයක්, ඔයා ඉන්පුට් කරන අයිටම්ස් ප්‍රමාණයක් සේව් කරලා තියාගන්න. නමුත් මෙතෙන්දි තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔය අයිටම්ස් ප්‍රමාණය අපි හිතමු 20ක් වුණා කියලා. අයිටම්ස් ප්‍රමාණය අපි හිතමු ගෙදර දානයක් වගේ තියෙනවා කියලා ඔයාට අයිටම් 100ක් දුන්නා කියලා. ඔයා කොහොමද මේක මැනේජ් කරන්නේ? ඔයා එතෙන්දී මේ වගේ ලිස්ට් එක variables 100ක් හදන්නද? ඔයා මේ වගේ variables 1000ක් හදන්නද? ඔයා මේ වගේ variable එකක් විතරක් හදන්නද? ඒක ඩිපෙන්ඩ් වෙනවා. සහ ඒකේ number එක නැත්තම් variables කීයක්ද කියන එක මත ඔයාට හරිම අමාරුයි මේක මේන්ටේන් කරන්න. ඔන්න ඕක අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. අපි මේ වගේ දෙයක් ආවොත් අපි කොහොමද මේ Python වලදී මේක මැනේජ් කරන්නේ? එතකොට මෙතන කියලා තියෙනවා let's say list only contains 20 items. Creating 20 variables would be efficient and easy. ඒක efficient easyද? අපිට variables 20ක් create කරන එක. අපිට variables 20ක් තියෙනකොට ඒක create කරන එක අපි 20 create කරත් නමුත් ඒක manage කරන එක හරිම අමාරුයි. ඔයා හිතන්න මෙතන අපේ code එක මෙන්න මේ වගේ වුණා කියලා. ඔයාට මේ item එක මෙන්න මේ විදිහට කරන්න. ඔයාට මේ වගේ items තියනවා 1000ක් විතර items තියෙනවා. මේ වගේ variables ප්‍රමාණයක් ඔයාට manage කරන්න ගියාම ඔයාට මේක කොච්චර අමාරු වෙයිද? මේක සෑහෙන අමාරුයිනේ මෙච්චර variables ප්‍රමාණය manage කරන එක. ඔන්න ඔය හේතුව නිසා අපිට අවශ්‍යතාවයක් පැන නගිනවා. අපිට මේ වගේ වෙලාවකදී ඔය වගේ නැත්තම් ඔච්චර ප්‍රමාණයක් තියෙන items අපිට manage කරන්න අපිට easily සහ efficiently manage කරන්න පුළුවන් mechanism එකක් අවශ්‍ය වෙනවා. එතකොට මෙතන කියලා තියෙනවා වගේ creating 20 variables would be efficient and easy. This would be a headache and really hard to manage when the number of items increase. අපි 20 නම් කොහොම හරි manage කරා කියලා හිතමු. අපි හිතමු items 100ක් ආවා කියලා. මොන දෙයියන්ට කියන්නේ? කොහොමද manage කරන්නේ? හරිම අමාරුයිනේ. ඔන්න ඔය හේතුව නිසා අපිට අවශ්‍යතාවයක් පැන නගිනවා. අපිට අවශ්‍ය වෙනවා අලුත් data type එකක්. ඔන්න ඔය data type එක තමයි අපි මෙතෙන්දි කතා කරන list කියන data type එක. ඔය solution එක අරගෙන ඔය problem එක cater කරන්න තමයි මේ list කියන data structure එක නැත්නම් මේ list කියන data type එක පැමිණෙන්නේ. එතකොට මෙතන කියලා තියෙනවා Python list is a sequence of memory cells in the memory to store any number of data. ඒ කියන්නේ ඔයාගේ Python ඔයා දන්නවා ඔයාගේ ඔය හැම data එකක්ම store වෙන්නේ ඔයාගේ RAM එකේ. මොකද ඔයාගේ program එක run වෙද්දී ඔයාගේ hard disk එකේ ඔය ඔක්කොම data ටික තියලා තියාගත්තොත් program එක හරිම inefficient. ඒ නිසා මොකද කරන්නේ අපේ operating system එකෙන්? අපේ operating system එකෙන් මෙයා ඊළඟට මොන හරි data ප්‍රමාණයක් access කරන්න ඉන්නවා නම් මෙයා කලින්ම කියලා තියෙනවා අන්න අර අතන තියෙන data ටික මට ගෙනල්ලා මගේ RAM එකේ දාලා තියන්න කියලා. එතකොට මෙයා ගෙනල්ලා RAM එකේ තියලා තියෙනවා. ඔය වගේ RAM එකේ ගෙනල්ලා තියලා තියාගන්න data වගේම ඔයාට යම්කිසි program එකක් execute කරද්දී ඒ program එකෙන්ම හදනවා නම් data ප්‍රමාණයක් ඒකත් efficiently access කිරීම සඳහා අපි RAM එකේ තමයි temporary store කරලා තියාගන්නේ. මොකද අපිට ඔයගොල්ලෝ දන්නවා hard disk එකට වඩා ගොඩාක් ඉක්මනට ලේසියෙන්ම RAM එක access කරන්න පුළුවන්. ඊටත් වඩා ලේසියෙන්ම අපිට cache එක access කරන්න පුළුවන්. ඔය වගේ අපිට storages තියෙනවා අපිට ලේසියෙන්ම access කරන්න පුළුවන් storages. එතකොට RAM එකටත් අපි ඔය වගේ ගෙනල්ලා තියාගන්නවා. එතකොට Python list එක අපේ ඔය memory cells අපේ ඔය කියන RAM එකේ
එක දිගට තියෙන memory cells කිහිපයක් allocate කරනවා අපේ මේ Python list එකට. සාමාන්‍යයෙන් අපේ variable එකකට නම් එක memory cell එකයි allocate කරන්නේ. මොකද ওই memory cell එකේ තමයි ඔක්කොම ටික දාලා තියාගන්නේ. ඒක depend වෙනවා. මම කියන්නේ මෙතන පොඩි abstraction එකක් එක්ක. ඒ කියන්නේ පොඩ්ඩක් ඔයගලන්ට ලේසියෙන්ම අඳුන ගන්න පුළුවන් වෙන විදිහට තමයි මම මෙතන ඔයගලන්ට කියන්නේ. නමුත් ඔක operating system එකෙන් change වීමේ හැකියාවක් තියෙනවා. ඒක මම ඔයගලන්ට එච්චර deep කියලා දෙන්නේ නැහැ. මොකද ඒක අවශ්‍ය නැහැ මේ වෙලාවේදී ඔයගොල්ලෝ එච්චර deep හිතන්න. නමුත් අපි හිතමුකෝ පොඩි කොටුවක් කියලා. ඔය කොටුවේ තමයි ඔයාගේ data ටික ඔක්කොම save කරලා තියෙන්නේ variable එකක. නමුත් අපිට දැන් මෙතන අවශ්‍ය උනේ මේ වගේ variables lot එකක් නේ. නැත්නම් මේ වගේ variables 20ක් 100ක් 1000ක් යන ප්‍රමාණයට අපිට අවශ්‍යතාවයක් පැන නගින්න පුළුවන්. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් කේට කරන්න තමයි Python list එක එන්නේ. ඔය Python list එකේදී එතකොට මේ වගේ මේ පෙන්නලා තියනවා වගේ collection of memory cells තමයි තියෙන්නේ. එක දිගට memory cells RAM එකේ තියෙන එක පේලියට තියෙන memory cells කිහිපයක් තමයි මෙතෙන්දී මෙයා allocate කරන්නේ ඔයාගේ අවශ්‍ය program එක run කිරීම සඳහා. එතකොට අපේ ඔය තිබ්බ ප්‍රශ්නේ විසඳීමක් වෙනවා. මොකද අපේ එක variable එකක් වෙනුවට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන list එකක්. ඔය list එකේ තමයි ඔය ඔක්කොම ටික store කරලා තියාගන්නේ. හරි. එතකොට දැන් තව ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ තමයි දැන් මේක අහගෙන හිටපු ළමයෙක්ට දෙන්න පුළුවන්. හරි දැන් සර් කිව්වානේ මෙතන මේ ඔක්කොම ටික save කරනවා කියලා. දැන් list කියලා එකක් තියෙනවා. list එකේ තමයි අපි හිතමු මෙතන මම list 1 කියලා එකක් දැම්මා කියලා. මේ list 1 කියන එකේ තමයි ඔක්කොම ටික save වෙලා තියෙන්නේ. එතකොට මට ඕන එක මම කොහොමද access කරන්නේ? කලින් නම් මට item 1 කියලා තියෙද්දි item 1 කියලා මම මේ වගේ access කරා. ප්‍රශ්නයක් නැහැ. item 2 එකෙත් එහෙම නම දුන්නා. නමුත් දැන් list එකේ අපේ ඔය ඔක්කොම store වෙලා තියෙනවා නම් කොහොමද ඒක අපි ඕන එක විතරක් access කරන්නේ? ඒක access කරන්න විදිහක් තියෙනවා. ඒක ගැන තමයි මම ඊළඟට කියලා දෙන්න යන්නේ. But how do we access a specific value from the list? අපි මේ list එකේ තියෙන specific value එකක් අපි කොහොමද access කරන්නේ? Before that, you need to understand how we assign these values to the list. අපි list එකට කොහොමද මේ values assign කරන්න කියන එක ගැන ඔයා ඊට කලින් පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. You can see we have given a particular number to each and every item in our to do list. මම හිතන්නේ සමහර කට්ටියට මම නම් සාමාන්‍යයෙන් විශේෂම දේවල් ටිකක් මට අවශ්‍යතාවයක් තියෙනවා නම් manage කරගන්න මම to do list එකක් software එකක් manage තියාගෙන ඉන්නවා. ඔයගලන්ටත් ඒක පාවිච්චි කරන්න පුළුවන් Microsoft To Do එක. ඔයගලන්ට Microsoft මේ free account එකක් තියෙන නිසා ඔයගලන්ටත් පාවිච්චි කරන්න පුළුවන් ඒක. ඒකෙන් ඔයාට පුළුවන් ඔයාගේ දවසේ ඔයාට විශේෂ කාර්යයන් ප්‍රමාණයක් තියෙනවා නම් කරන්න ඒ තියෙන ටික ඔයාට list down කරගන්න. ඒ වගේ list down කරගෙන ඔයාට reminders දෙන්නද? ඒ වගේ එක එක features තියෙනවා එක එක to do list වල. එතකොට ඔය to do list එකේ ඔයාගේ මෙන්න මෙතන දීලා තියෙන to do list එක බැලුවොත් පළවෙනියට තියෙනවා figure out productive style. ඒ වගේ to do list එකේ ගොඩාක් to do's ටිකක් තියෙනවා. ඔතන ඔයාට කිව්වොත් ඔයාගේ fourth නැත්නම් හතරවෙනි item එක මොකක්ද කියලා to do list එකේ ඔයා මොකක්ද කරන්නේ මුලින්ම? ඔයා කරන්නේ ඔයා ලේසියෙන්ම 1 2 3 4 හරි 4 හම්බුණා 4 තියෙන fabulous apps to try. fabulous apps ටිකක් try කරන්න කියලා. මම කියනවා 6 වෙනියට මොකද්ද තියෙන්නේ? 1 2 3 මෙතන 6 ඉලක්කම තියෙනවා. 6 ඉලක්කම තියෙන්නේ I am a list addict. am I a list addict? එතකොට ඔයා ඔතෙන්දී කොහොමද මේ items හොයාගත්තේ? මේ items ටික ඔයා හොයාගත්තේ ඒ item එක ඉස්සරහෙන් දාලා තියෙනවා නේද number එකක්. ඔය number එකකින් තමයි ඔයා ලේසියෙන්ම item එක හොයාගත්තේ. ඔයා පොතක් ගත්තොත් පොත කියවද්දී ඔයා අපි අර ඉස්සර 6 වසරේදී ටීචර් කියන්නේ 20 වෙනි පිටුවට පෙරලා ගන්න කියලා. ඔයා කොහොමද එතකොට 20 කියන පිටුව හොයාගන්නේ? ඔයා පොතේ පිටු ගාන 1 2 3 කියලා ගණන් කර කර ගියේ නෑනේ. ඔයා කරේ පිටුවේ යට තියෙන අංක කීයද කියන එක ඔයා පට ගාලා 20 කියන අංකේ හොයාගත්තා. ඒක තමයි 20 වෙනි පිටුව. ඔන්න ඔය වගේ අපි to do list එකෙත් අපි ඔය කියන item එක නැත්නම් ඔය item එක හොයාගන්නේ ඔය කියන number එකෙන්. The exactly same things that going to happen in the Python list. අපේ list එකෙත් ඔන්න ඔය දේම තමයි කරන්නේ. නමුත් මම මේ දේ කරලා පෙන්නන්න කලින් මම ඊට කලින් ඒ දේ කරලා පෙන්නන්න කලින් ඔයගලන්ට චුට්ටක් list එකක් හදලා පෙන්නන්න. මොකද ඒක access කරන්න කලින් මම list එකක් හදලා පෙන්නන එක ඔයගලන්ට තවත් හොඳයි. එතකොට අපිට list එකක් හදාගන්න පුළුවන් ලේසිම විදිහ තමයි මම මේ list එකට දාන්නම් my list කියලා මම නම දාන්නම්කෝ. සමානයි මෙන්න මෙහෙම. කොටු අරහණක් කැරියා කොටු අරහණ වැහුවා.
නෝකෙන් ඔයාලට පුළුවන් ලිස්ට් එකක් හදාගන්න. මෙතන තියෙනවා ඔයාගේ ලිස්ට් එකක්. ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් මෙතන මේක ලිස්ට් එකක්ද කියලා ඔයාලට චෙක් කරනවා නම් මොකද කරන්න පුළුවන්? ඔයාලට පුළුවන් print කියලා ඔයාගේ type එක බලන්න පුළුවන් නේ. ඔය type එකේ දෙන්නකෝ my list එකේ type එක මොකක්ද කියලා. execute කරොත් ඔයාලට පේනවා class එක list කියලා පෙන්නන්නේ. ඒ කියන්නේ ඔයාගේ list එකක් හැදිලා තියෙනවා මෙන්න මේ කියන කොටු අරහන දැමීම මගින්. එතකොට ওই list එකේ ඔයාලට අවශ්‍ය නම් data ප්‍රමාණයක් store කරන්න list එක හදද්දි මොකද අර variable එකක් හදද්දි අපි value store කරානේ. අපි උකට කියනවා initiate කරනවා කියලා. ඔක variable එක declaration එකක් නැහැ. නමුත් initialization එකක් තියෙනවා Python වලදී. ඒ initialize කරන්නේ අපි මේ වගේ value එකක් දීලා. මෙතන මම මේ variable එකට value එක දීලා තියෙන්නේ කොහොමද? මේක list එකක් කියලා තමයි මම මේ value එක දීලා තියෙන්නේ. ඒ වගේම තමයි මට අපෝ list එකක් හදනවා මම list my නෑ මම මෙතන කියන්නේ number list කියලා. number list කියලා මම අලුතෙන් list එකක් හදා ගන්නවා. ඒ list එකට මම items දෙනවා. 1 2 3 4 5 ඊට පස්සේ 10 55 1000 කැමති විදිහට මට values දෙන්න පුළුවන්. ඒක දීලා මම ඒක print කරලා බලනවා. print කරොත් මොනවා වෙයිද? ඔයාලට පේනවා මේකේ ඔයාගේ මේ list එකේ තියෙන items ඔක්කොම ටික print කරලත් මෙයා පෙන්වනවා. ඒ වගේම තමයි ඔයාලට මේ list එකෙත් ඔයා type එක බැලුවොත් මේ list එකෙත් අපි මෙහෙමම අරගෙන type එක බලමුකෝ. මම මේක type කියලා දාලා මම මේක run කරනවා. run කරාම ඔයාලට පේනවා මේකේ type එක ඇවිල්ලා තියෙන්නේ list කියලා. මොකද මෙතන හැදිලා තියෙන්නේ list එකක් නිසා. ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය නම් list එක දිග නැත්නම් කොච්චර items ප්‍රමාණයක් තියෙනවද? නැත්නම් මගේ මේ to do list එකේ items කීයක් තියෙනවද කියලා බලන්න. ඔයාලට ලේසියෙන් use කරන්න පුළුවන් function එකක් තමයි len කියන function එක. len කියන්නේ අර ගල්ලෙන් බිඳලා වගේ len එකක් නෙමෙයි. මෙතන len කියන්නේ මේ length කියන එක. මේක length කියන එකේ පළවෙනි අකුරු තුන අරගෙන තමයි len කියලා මේකේ function එක හදලා තියෙන්නේ. එතකොට මෙතන මම number list කියන එකේ length එක බලනවා. ඔයගලන්ට තේරෙනවා මම මේ len කියන function එකෙන් දාන්නේ මෙන්න මේ number list කියන එකේ මට items කීයක් තියෙනවද කියලා බලලා දෙන්න කියලා. එතකොට මේ items මෙතන කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. number list එකේ 8ක් තියෙනවා. එතකොට මට මේ output එක එන්නේ 8යි කියලා. මොකද මෙතන length එක නැත්තම් මේකේ number of items නැත්නම් මේකේ length එක කියන්නේ මේකේ දිග කොච්චරද කියලා. දිග කියන්නේ number of items කියන එක. මේ number of items ප්‍රමාණය මට ගන්න පුළුවන් මේ කියන len කියන function එක භාවිතා කිරීම මගින්. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපි මේ list එකක් හදන්නේ. සහ list එකක් අපිට අවශ්‍ය විදිහට data එක list එකක් හදන්නේ ඔන්න ඔය විදිහට. එහෙනම් අපි ඊළඟට බලමු ඔය list එකේ තියෙන අවශ්‍ය data එකක් අපි කොහොමද access කරන්නේ කියන එක. Python list. Exactly same thing happens in our Python list and we use something called index. අපේ දැන් Python අපේ to do list එකේදී අපි කරේ number එක use කරපු එකනේ. ඒ වගේම එකක් තමයි අපේ Python list එකේ වෙන්නේ and we use something called index. අපි ඔයගොල්ලෝ පොත්වල දැකලා තියෙන ඉන්ඩෙක්ස් එකක් අපි පාවිච්චි කරනවා යම් කිසි දෙයක් හොයාගන්න. ඉන්ඩෙක්ස් එකක් පාවිච්චි කරනවා අපිට අවශ්‍ය පිටුවක් නැත්නම් ඒ පිටුවේ මොනවද තියෙන්නේ කියලා හොයාගන්න අපි ඉන්ඩෙක්ස් එකක් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි අපි Python list එකෙත් ඔය වගේම ඉන්ඩෙක්ස් එකක් භාවිතා කරනවා. Just like numbers were on our to do list, but index always starts with 0, not 1. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාගේ ඔය Python වලද ඔයා ඊළඟට කරන අනිකුත් languages වල 99%ක්ම languages වල index එක හැම වෙලේම start කරන්නේ බිඳුවෙන්. index එක කොයි වෙලේවත් එකෙන් start වෙන්නේ නැහැ. නමුත් සමහර languages තියෙනවා ඔයාගේ MATLAB වල පාවිච්චි කරන languages තියෙනවා. MATLAB language එකක් විදිහට පාවිච්චි කරන ඒකෙදි index එක එකෙන් start වෙනවා. ඒ වගේ එකක් දෙකක් තියෙනවා programming languages index එකෙන් start වෙන. නමුත් අපි මේ course එකේ උගන්වන මේ අවුරුදු 4ටම උගන්වන හැම එකේම index එක පටන් ගන්න බිඳුවෙන්. ඔයා නිකන් මෙතන meme එකක් දාලා දෙනවා මං මෙතන පොඩි එකා මේ machine එකේ ඉන්න ගමන් කියනවා machine එකේ ලෙඩක් හැදිලා වෙන්නේ නැති machine එකේ ඉන්න ගමන් කියනවා array index starts from 1 කියලා. ඒ කියන්නේ ඒ වගේ දෙයක් කියන මිනිස්සෙක් මෙතන මේ මිනිස්සයා plug එක ගලවන එක
ඔයගොල්ලෝ මේ මීම් එක දැකලා ඇති මේ වගේ ප්ලග් එකක් ගලවන්න හේතුව මොකද්ද? ඇරේ එකක් එකෙන් පටන් ගන්නවා කියන්නේ මේ මනුස්සයා ඒ වගේ දෙයක් කියනවා කියන්නේ මේ මනුස්සයා එච්චරටම ජීවත් වෙලා වැඩක් නැහැ කියන දේ. ඒ කියන්නේ ඇරේ එකක් ජීවිතේට එකෙන් පටන් ගන්නෙ නැහැ බිඳුවෙන් විතරයි පටන් ගන්නෙ. අඩුම ගානේ එහෙම හිතනවා කියන්නේත් අනවශ්‍ය පුද්ගලයෙක් කියන දේ තමයි මෙතන මීම් එකේදීත් කියලා තියෙන්නේ. ඒ නිසා කොයි වෙලේකදීවත් කාටවත් කියන්න එපා ඇරේ එකේ ඉන්ඩෙක්ස් එක පටන් ගන්න එකෙන් කියලා. අපි හැම වෙලේම ලිස්ට් එකක් to do list එකද හැම එකම පටන් ගත්ත එකෙන්. නමුත් අපේ programs වල අපේ ඉන්ඩෙක්ස් එක හැම වෙලේම පටන් ගන්නෙ බිඳුවෙන්. ඒ නිසා කොයි වෙලේවත් එකෙන් පටන් ගන්නවා කියන දේ නම් හිතන්නවත් එපා. ඒක බිඳුවෙන්ම තමයි හැම වෙලේම පටන් ගන්න. එතකොට මෙතන මම ලිස්ට් එකක් දාලා තියෙනවා. ඒ ලිස්ට් එකේ පළවෙනි අයිටම් එක, දෙවෙනි අයිටම් එක 3 4 5 6 කියලා items 6ක් තියෙනවා. හරිද? ඔන්න ඔය items 6 අපිට අවශ්‍යතාවයක් තියෙනවා items 6 තියෙන list එකේ indexes මොනවද කියලා බලාගන්න. එතකොට පළවෙනි item එක red, green, blue, yellow, white, black කියලා තියෙන්නේ. පළවෙනි item එකේ index එක 0. දෙවෙනි item එකේ index එක 1යි, 3 2, 4 3, 5 4, 6 5. කියන්නේ item එකේ number එක ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් ගණන් කරන්නේ 1 2 3 4 කියලානේ. ඔන්න ඔය වගේ ගණන් කරොත් ඔයා ඒ ගණන් කරන සංඛ්‍යාව අඩු කිරීම එක තමයි ඒ සංඛ්‍යාවේ ඉන්ඩෙක්ස් එක වෙන්නේ. එතකොට මම මේක ඔයගලන්ට කරලා පෙන්නන්නම්. මේ දෙකත් අලුතෙන් එකක් හදමුකෝ. මම කරන එක color list කියලා මම මේකේ list එක හදා ගන්නම්. list එක හදාගෙන මම colors ටික දාන්නම්. පළවෙනි එක red, දෙවෙනි එක green, තුන්වෙනි එක තිබ්බේ blue, yellow, white, black. blue ඊළඟට blue, yellow, white, black කියලා මම මේක හදාගත්තා. එතකොට දැන් මට අවශ්‍යතාවයක් තියෙන්නේ මගේ පළවෙනි item එක access කරන්න. පළවෙනි item එක නම් එයාගේ index එක කීයද? පළවෙනි item එක නම් ඒ item එක ඒ item number එක අඩු කිරීම එක. පළවෙනි item එක නම් index එක 0යි. එහෙනම් මට ඒක access කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. print එකේ මම print කියන function එක පාවිච්චි කරනවා. මොකද access කරන එක පෙන්වන්න අවශ්‍ය නිසා color list කියලා මම මෙහෙම වරහන ඇරලා කොටු වරහන් ඇරලා ඒ කොටු වරහන මැද්දේ දානවා index එක. ඕක මම රන් කරොත් ඔයාලට පේනවා මගේ output එක red කියලා එනවා. ඒකෙන් හේතුව මොකද්ද? මම මේකේ කියලා තියෙනවා color list කියන list එකේ බිඳුවෙනි item එක. නැත්තම් මම කියනවා බිඳුවෙනි index එක තියෙන item එක මට ලබා දෙන්න කියලා. එහෙනම් ඒ item එක වෙන්නේ red කියන item එක. එතකොට මම මේ මට අවශ්‍ය වුණොත් blue yellow ගන්න. yellow ගන්න නම් මම මොකද කරන්නේ? yellow උන තියෙන්නේ 1 2 3 4. හතරවෙනියට. හතරවෙනි එක්කෙනාගේ ඉන්ඩෙක්ස් එක කීයද? 4 ඉන්ඩෙක්ස් එක 3යි. මොකද 4 අඩු කිරීම එක 3 නිසා. 4 එක්කෙනාගේ ඉන්ඩෙක්ස් එක 3යි. එහෙනම් මට පුළුවන් මේ 3 කියලා දීලා මේක ඇක්සස් කරන්න. එතකොට මෙයාගේ වැලියු එක එන්නේ yellow කියලා. එහෙනම් අපේ මේ තියෙන ලිස්ට් එකේ හැම වෙලෙම ඉන්ඩෙක්ස් එක පටන් ගන්නෙ 0 1 2 3 4 5 කියලා. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ඉන්ඩෙක්ස් එකක් දීලා ඒ ඉන්ඩෙක්ස් එකේ මේ වගේ ලිස්ට් එකක් දීලා ලිස්ට් එකේ තියෙන වැලියු එකක් ඇක්සස් කරන්න ඉන්ඩෙක්ස් එක භාවිතා කරලා. එතකොට මම මෙන්න මෙහෙම දෙයක් කරොත් print එකේදී මම කියනවා මම color list එකේ මම ඇක්සස් කරනවා 6 වෙනි එලිමන්ට් එක. 6 වෙනි එලිමන්ට් එක මම ඇක්සස් කරනවා කියලා කිව්වොත් මෙතන output එක මොකක් වෙයිද? මට error එකක් කියනවා. error එකේ මොකක්ද කියන්නේ? index error list index out of range. list එකේ index එක out of range කියලා. මොකද ඒකට හේතුව? ඒකට හේතුව තමයි 6 කියලා index එකක් මේකේ නැහැ. මේක index කීයද තියෙන්නේ maximum? 0 1 2 3 4 5. 6 කියලා එකක් කිව්වොත් 6 කියලා දෙයක් access කරන්න නැහැනේ. 6 access කරන්න නැති නිසා මෙයා කියනවා කරන්න දෙයක් නැහැ. ඉතින් 6 කියලා එකක් නැහැ. ඒ නිසා මට error එකක් දෙන්න තමයි වෙන්නේ කියලා මෙයා error එකක් දෙනවා. ඔන්න ඔය වගේ errors සාමාන්‍යයෙන් ඔයාට Python වලට වඩා ඔයා ඉස්සරහට යද්දී ඔයාගේ වෙනත් languages වලදී සෑහෙන්න ඔයාට දක්නට ලැබෙනවා. Python වලදී අනිවාර්යෙන් දක්නට ලැබෙයි. ඔයගලගේ final project එකේදී බොහෝ වෙලාවට මේ වගේ errors.
ලිස්ට් ඉන්ඩෙක්ස් out of range වෙන එක. ඒ කියන්නේ හැම වෙලේම ඔයාගේ ලිස්ට් එකේ ඔයා කෝල් කරන ඉන්ඩෙක්ස් එකට අදාළ අයිටම් එකක් නැහැ. ඒ කියන්නේ මේ ලිස්ට් එකේ ඉන්ඩෙක්ස් එක රේන්ජ් එකෙන් පිට තියෙන ඉන්ඩෙක්ස් එකක් තමයි ඔයා දීලා තියෙන්නේ. ඒ වගේම මම 10 කියලා දුන්නත් මට එකම එරර් එක එන්නේ මොකද 10 කියලා අයිටම් එකක් මෙතන දාන්න විදියක් නැහැ. මොකද ඉන්ඩෙක්ස් එක 5 තමයි මෙතන මැක්සිමම් වෙනකම් දීලා තියෙන්නේ. හරි. එතකොට මට මේක 6 වෙනි එක මට ගන්න අවශ්‍ය නම් මට කරන්න පුළුවන් එකම දේ මොකද්ද? මේකට අයිටම් එකක් ඇඩ් කරගන්න එක. කොහොමද මම අයිටම් එකක් ඇඩ් කරගන්නේ? එක්ක පුළුවන් මෙහෙම අයිටම් එකක් ඇඩ් කරගන්න. නමුත් ඒ වගේ අයිටම් එකක් ඇඩ් කරන එක හරි කැතයි. මොකද අපි මුලින්ම හදපු එක ආපහු ඔහොම චේන්ජ් කරගෙන ඉන්න බෑනේ. එහෙනම් ප්‍රෝග්‍රෑම් එක රන් වෙද්දී අපිට පුළුවන් වෙන්න ඕනේ අලුතෙන් අයිටම් එකක් ඇඩ් කරගන්න නේද? එහෙනම් ඒ අයිටම් එක ඇඩ් කරගන්න මට පුළුවන් colorlist.append කියන මෙතඩ් එක පාවිච්චි කරන්න. ඔය append මෙතඩ් එකේ මම ඇතුළට යවන්නේ මට අලුතෙන් ඇඩ් කරන්න ඕන වැලියු එක. ඒකට මම purple කියලා දාන්න. මේ purple කියලා මම මේක දාලා මම දැන් මේක රන් කරොත් ඔයාලට පේනවා මගේ output එක එනවා purple කියලා. මොකද ඒකට එන්නේ හේතුව දැන් මෙයාව purple වෙනවා වගේම මම මේක print කරලත් පෙන්නන්නම් color list එක මොකක්ද කියලා. මේක ඔයාලට දැන් පේනවා color list එකේ අලුතෙන් item එකක් add වෙලා තියෙනවා purple කියලා. black එකට පස්සේ purple කියලා එකක් add වෙලා තියෙනවා. ඒක add උනේ මම මෙතන append කියන method එක පාවිච්චි කරපු නිසා. එහෙනම් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ මේ තියෙන ලිස්ට් එකකට අලුතෙන් අයිටම් එකක් ඇඩ් කරගන්න සහ ඒ ලිස්ට් එකේ අයිටම් එකේ වැලියු එක බලන්න ඉන්ඩෙක්ස් එක භාවිතා කිරීම මගින්. හරි. මම හිතනවා ඔයගලන්ට දැන් ලිස්ට් ගැන ප්‍රශ්නයක් නැහැ කියලා. මොනවා හරි ලිස්ට් ගැන තේරිච්ච නැති දෙයක් තියනවද? මෙතන කියලා දීපු. තියනවා නම් දැම්මම ඔයගලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. ලැජ්ජ වෙන්න එපා chat එක පාවිච්චි කරන්න. හැම වෙලෙම කියනවා වගේ අපිත් එක්ක කතා කරද්දී ලැජ්ජ වෙන්න එපා. සබ්ජෙක්ට් එකට අදාළ දෙයක් නම් ඕනම දෙයක් කතා කරන්න කිසිම ඉෂුව එකක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැද්ද? ෂා නියමයිනේ ඔයගොල්ලෝ. එහෙනම් මෙන්න මේ එක්සර්සයිසස් ටික කරන්න බලන්න. එක්සර්සයිසස් 5ක් දීලා තියෙනවා. ඒ එක්සර්සයිසස් 5 කරන්න. සහ මම ඔයගලන්ට තව දෙයක් මතක් කරන්න ඕනේ. අද මම ලෙක්චර් එක නවත්තනවා බොහෝ වෙලාවට 4:00 හෝ ඊට කලින් ලෙක්චර් එක නවත්තනවා. ලෙක්චර් එක නවත්තනවා කියන්නේ නවත්වීමක් නෙමෙයි වෙන්නේ. ඔයගලන්ට උගන්වන එක නවත්තනවා. මොකද අනිත් පැත්ත නේද එන්නේ. ඉන්ඩෙක්ස් එක මයිනස් දැම්මොත්. ඔව්. ඉන්ඩෙක්ස් එක මයිනස් දැම්මොත් අනිත් පැත්ත එන්නේ. ඒවා පොඩ්ඩක් try කරලා බලන්න. ඒවා ඔයගලන්ට මම ඒකත් පෙන්නන්නම්. රිවිඩු කියපු නිසාම ඉන්ඩෙක්ස් එක මයිනස් දැම්මොත් ඔයාලට රිවර්ස් ඇක්සස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයා මෙතන -1 කියලා දුන්නොත් අවුට්පුට් එක මොකක්ද කියලා බලන්නකෝ. -1 එකේ අවුට්පුට් එක පර්පල්ම තමයි එන්නේ. ඒක -1 කියලා දීලා තියෙන්නේ. ඔයා පිටිපස්සේ ඉඳන් ඉස්සරහට ඇක්සස් කරනවා නම් -1 එකෙන් පුළුවන් ඇක්සස් කරගෙන එන්න. එතකොට ඔයාලට පේනවා මෙතන -6 දුන්නාම මට මේ විදිහට ඇක්සස් කිරීමේ හැකියාවක් ලැබෙනවා. දැන් මේ එක්සර්සයිසස් 5 කරන්න සහ මම අර කලින් කිව්වා වගේ මම කිය හිටියේ ඔයගලන්ට ලෙක්චර් එක නවත්තනවා 4:00 වෙද්දී ඊට පස්සේ ඔයගලන්ට විනාඩි 20ක ප්ලේස්මන්ට් ටෙස්ට් එකක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් මම 4:00 වෙද්දී LMS එකේ ප්ලේස්මන්ට් ටෙස්ට් එක ඕපන් කරනවා. එතකොට LMS එකට ලොග් වෙලා ටෙස්ට් එකට ගිහිල්ලා ටෙස්ට් එක කරන්න පුළුවන්. ඔයගලන්ට විනාඩි 20ක් විනාඩි 15ක් 20ක් නෙවෙයි විනාඩි 15ක් ලැබෙනවා ප්‍රශ්න 10ක් කරන්න. MCQ ප්‍රශ්න තියෙන්නේ. ඒ ප්‍රශ්න 10 කරන්න මං කිව්වහම එතකන් මේ ප්‍රශ්න 5 කරන්න. ඊට පස්සේ අපි Python while loops ගැන කතා කරලා ඔයගලන්ට placement test එකක් මන් දෙනවා. ඒ නිසා ඒකත් පොඩ්ඩක් මතක තියාගෙන මේ exercise 5 කරන්න. සහ මේ 5 කරාට පස්සේ chat එකේ දාන්න. මොකද ඔයගලන්ට මම අර කලින් කියනා වගේම මේවත් ඔයගලන්ගේ ලකුණු සඳහා වැදගත් වෙයි. මේ exercises 5 කරලා chat එකේ දාන්න. පහම එකපාර කරලා දාන්න. ඔක්කොම එක එක වෙලාවට කරන්න බෑ.
ඔගොල්ලන්ට මෙතනත් මේ සමහර මෙතඩ්ස් තියෙනවා සමහර දේවල් තියෙනවා මෙතන කරන්න මම මෙතන කියලා දීපු නැති. ඒ කියන්නේ සමහර අර append වගේ method එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් මෙතන ඔයාගේ කියනනේ duplicate එකක් remove කරන්න වගේ දේවල් ඔයාට loop එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඒ වගේම list එකේ second append list to the second list නෑ. සමහර අවස්ථාවලදී ඔයාට එන්න පුළුවන් කොහොම වුණත් question එකේ අහලා තියෙන දෙයට ඔයා දන්නේ නැති method එකක්. ඒ වෙලාවට ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ Google කරලා බලන්න. Google කරලා මෙන්න මේක කොහොමද කරන්න කියලා චුට්ටක් search කරලා බලලා මේ method එක try කරලා බලන්න. මොකද ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගත යුතු දෙයක් තමයි වර්තමානයේ වන විට Google කියන දේ මිනිසුන්ට නැතුවම වැඩි දෙයක්නේ. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ කොහොමද Google එක පාවිච්චි කරලා ඔයගලන්ට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් කෝඩින් ප්‍රශ්නයක් ඒ දේ solve කරගන්න කියන එක. ඒ නිසා කොයි වෙලේවත් අනේ මේක කියලා දෙයි කියලා බලාපොරොත්තු වෙමින් බලාගෙන ඉන්න එපා. මම අහුවොත් කියලා දෙනවා අනිවාර්යෙන්. නමුත් මට Python කියලා ගත්තාම Python කියන්නේ සාගරේ වගේ. එන ලොකු ඉතින් මට හැම දෙයක්ම ඔයගලන්ට කියලා දෙන්න බෑ. ඒ නිසා ඔයගලන්ට දන්නේ නැති දෙයක් තියෙනවා නම් Google කරලා check කරලා බලන්න. ඒක Google කරලා හොයාගන්න බැරි නම් මගෙන් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. සෙවුවන් දිහාලා දෙනවා කොහොමද ඕඩර් එක මේක රිවර්ස් කරන්න කියන එක. රිවර්ස් කරන්න ඔයාලට රිවර්ස් කියන මෙතඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. මම මේක කරලා පෙන්නන්න යන්නේ නැහැ. ඔයාට ඒක ලේසියෙන්ම මේ Python වල අපි අර append එක පාවිච්චි කරා වගේම රිවර්ස් එක පාවිච්චි කරන්න පුළුවන්. සහ ඒක කරගන්න අමාරු නම් චුට්ටක් සර්ච් කරලා බලන්න. මොකද මම අර කලින් කිව්වා වගේ මට ෆස්ට් ඉයර් එකේ ඔයගලන්ව ට්‍රේන් කරවන්න අවශ්‍යයි කොහොමද මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ප්‍රෝග්‍රෑමින් පිළිබඳව ප්‍රශ්නයක් ආවොත් ඒකට සොලියුෂන් එක ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා හරි හොයාගන්න කියන. මොකද අපි ඔයා ඉන්ඩස්ට්‍රි එකට ගියත් ඉතින් සමහර වෙලාවට අපිට මතක නැහැ සොලියුෂන් එකක් හොයාගන්න ඉතින්. ඒක කරන්න තියෙන්නේ Google කරලා හොයන එක තමයි. ඉතින් ඒ දේත් ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕන. ප්‍රැක්ටිස් කරනවා කියන්නේ ඉතින් ඒක සාමාන්‍යයෙන් කරන්න පුළුවන් දෙයක් නේ. සාමාන්‍යයෙන් ඔයාට ලංකාවේ ජනාධිපති කවුද කියලා මතක නැත්නම් ඔයා Google එකේ ගිහිලා ඒක සර්ච් කරලා බලනවනේ. ඒ වගේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. රිවර්ස් එකේදී නම් කරන්න තියෙන්නේ ඔයාට list.reverse කියන method එක call කරන්න. එතකොට එයාට inner list එකම අපව reverse කරලා ඔයාට ලැබෙනවා. outlook list එකක් විදියට නෙමෙයි. ඒ list එකම තමයි reverse වෙන්නේ. පොඩ්ඩක් try කරලා බලන්න ඒවත්. දැනට මේ පහ කරලා output එක දෙන්නකම.
ප්ලේස්මන්ට් ටෙස්ට් එක අනිවාර්යෙන්ම කට්ටියම ලියන්න ඕන. ඒ නිසා ඔයගලන්ට කරන්ට් එක ගියා නම් ෆෝන් එකෙන් හරි ලොග් වෙලා ප්ලේස්මන්ට් ටෙස්ට් එක කරන්න. මොකද ඒකේ MCQs විතරයි තියෙන්නේ. ඒ නිසා ඔයාලට ලියන්න කිසිම දෙයක් නැහැ. ඔයාලට මේ නිකම්ම ටික් කරගෙන යන්න තියෙන්නේ. ඒ නිසා ෆෝන් එකේ හරි ෆෝන් එකෙන් හරි තියාගන්න කාව්‍ය මේ ටෙස්ට් එකට ලොග් වෙන්න. ඒ නිසා පොඩ්ඩක් දැන් ඔයගලන්ට තව මම හිතන්නේ පැය භාගයක් විතර තියෙනවානේ. තව පැය භාගයක් තියෙනවා. ඒ පැය භාගයක් කෝ ඊට වඩා අඩු කාලයක් තියෙනවා. ඒ නිසා ඒක පොඩ්ඩක් ප්‍රිපෙයාර් කරගන්න. ඔයගලන්ට ඩිවයිස් එකක් නැත්නම් ඩිවයිස් එක ප්‍රිපෙයාර් කරලා තියාගන්න මේ එක්සෑම් මේක ප්ලේස්මන්ට් ටෙස්ට් එක කරන්න. LMS එකට ජොයින් වුණ නැති වුණත් මම ඔයගලන්ට chat එකෙත් දාන්න link එක. එතකොට chat එකෙන් හරි open කරගන්නකෝ. පුළුවන් අය LMS එකට ගිහිල්ලා ගන්න නැත්නම් මම chat එකෙත් දාන්න එක ප්‍රශ්නයක් නෑ. හැමෝම මේ ටික කරන්න. මොකද මේ ටික කරනවා කියන්නේ නිකන් කොලයක් අරගෙන තියලා ලියන්න එපා. මම ඔයගලන්ට හැම වෙලෙම කියනවා වගේ පයිචාම ඕපන් කරගෙන ලෙක්චර් එකේදී ඉන්න. හදිසියවත් එක කරගන්න බැරිම තත්ත්වයක් තියෙනවා නම් අකුණු ගහනවා, සුළි කුණාටුවක් ඇවිල්ලා ඔයාව ගහගෙන යන්න හදනවා, මොකක් හරි එකක් කියලා කරගන්න බැරි වුණොත් ලෙක්චර් එක රෙකෝඩින් එක දෙනවනේ. රෙකෝඩින් එක හරි බලලා ඒ වෙලාවේදී ඒ දේ අනිවාර්යෙන් කරන්න. මොකද මම ඔයගලන්ට ඒක පුන පුනා හැම වෙලේම කියන්නේ ඔයගලන්ට
මමත් ඕව දේවල් කරලා තියෙනවා සහ ඔයගොල්ලන්ගේ සීනියර්ස්ලාත් ඔහොම කරනවා මම දැකලා තියෙන නිසා. ඒක ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම තිබිය යුතු දෙයක් නිසා මම මේක කියන්නේ. ඒ නිසා මම මේක දීලා මන් නිහඬව සිටින්නේ ඔයගොල්ලන්ට ඒ ටයිම් එක අරගෙන මේක කරන්න. නැතුව මේක නිකන් ඉන්න නෙමෙයි. ඒ නිසා කරුණා කරලා පයිචාම ඕපන් කරගෙන කරන්න. මං හිතනවා මෙතන ඉන්න 33 දෙනාම මේක කරනවා ඇති කියලා. මොකක් හරි අපහසුතාවයක් තියෙනවා නම් අඩුම ගානේ ඕපන් කරගන්න බැරි නම් පොතක් හරි කොලයක් හරි අරගෙන හරි තියාගෙන කරන්නකෝ. ඊට පස්සේ රෙකෝඩින් එක මේක කරන්න. වැස්ස පායපු වෙලාවක නැත්නම් කුණු ගහන්න නැති වෙලාවක හරි මොනවා වගේ වෙලාවක හරි. කොහොම හරි දැන් පුළුවන් තරම් පයිචාම් එක ඕපන් කරගෙන කරන්න ෆුල් try එක දෙන්න. බැරිම නම් ඉතින් කොලයක් හරි තියාගෙන කරන්න. මොකද ඒක කරන තරමට තමයි ඔයගලන්ට පුළුවන් වෙන්නේ. ඩ්‍රයිවින් වගේ තමයි ඉතින් ඩ්‍රයිව් කරන්න පුළුවන් තරමට මේ ඩ්‍රයිව් කරලා තමයි ප්‍රැක්ටිස් කරන්න. ඉතින් නැතුව නිකම්ම ඉපදිච්ච ගමන් ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙන්නේ නැහැ නේ. ඒ නිසා පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. හරි අපි මේක කරලා බලමු. ඔයගලන්ට දැන් ටයිම් එක තියෙනවානේ. හරි කරපු කට්ටිය දාලා තියෙනවා ඉතාමත් හොඳයි කරපු කට්ටිය. කරපු නැති කට්ටිය කිසි ප්‍රශ්නයක් නැහැ. කරන්න නැතුව ඉන්න නෙමෙයි try කරන්න. try කරලා කරගන්න බැරි වුණත් දැන් ඔයගලන්ට මම මේක කරලා පෙන්නනවා මේ ප්‍රශ්න පහම. ඒ නිසා මේ ප්‍රශ්න පහම කොහොමද කරන්න කියලා එක බලන්න. බලලා තනියෙන් ආපහු පාරක් try කරන්න මේ ටික කරන්න. මොකද හැම තමයි ඔයා අනිවාර්යෙන් මේක ගොඩ දාගන්න පුළුවන් කොහොම වුණත්. ඒක මේ සෙමිස්ටර් එකේ ඔයා ඔක ප්‍රැක්ටිස් කරා නම් ඔයාට ඊළඟ ආපහු මේ ප්‍රෝග්‍රෑමින් වෙද්දී ඔයාට ඔය ප්‍රැක්ටිස් වෙලා. ඒ නිසා ඒක කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ගැන හිතන්න බය වෙන්න එපා. අනිවාර්යෙන් මේ ටික කරගෙන යමු. හරි එහෙනම් මම පටන් ගන්නම් පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ අපි මොකක්ද අහලා තියෙන්නේ? මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ summation of all the items නේ. එතකොට මම මුලින්ම variable එකක් ගන්න නෑ මගේ list එක ගන්නම්කෝ. මම list කියලා එකක් හදා ගන්නවා. හදාගෙන මම මේකට කැමති ඉලක්කම් ටිකක් දෙනවා. එතමුකෝ 5 කියලා. ඊට පස්සේ මට පුළුවන් sum කියලා variable එකක් හදා ගන්නවා මම. ඊට පස්සේ මම කරන්නේ for x in x කියලා variable එක මම ගත්තේ ආසර නිසා. ඊට පස්සේ my list එක මට list එකෙන් මෙහෙම ගන්න පුළුවන්. අරගෙන මම මොකද කරන්නේ? sum එක සමානයි sum plus my list x. ඊට පස්සේ මේක ඉවර වුණාට පස්සේ print කරනවා sum එක මොකක්ද කියලා. මේක මම run කරත් sorry මේකේ list එකේ item එක ගන්න. list එකේ item එක ගන්න නිසා මම for loop එක දාලා index එක නෙමෙයිනේ ගන්නෙ. list එකේ item එක ගන්න. එතකොට මට item එක summation එකට එකතු කරන්න පුළුවන්. එතකොට ඔයගලන්ට පේනවා මගේ output එක ආවා 15යි කියලා. එහෙනම් ඔයගොල්ලෝ මේ ටික එකතු කරොත් ඔයගලන්ට පේන්නේ මේක 15යි කියලා තමයි output එක එන්නේ කියලා.
මේක දැම්මොත් මට 60යි කියලා එනවා. මේක මම මොන ලිස්ට් එක දැම්මත් මට මේ ලූප් එකෙන් හැකියාව තියෙනවා මේක ගන්න. නැත්තම් ඔයා සමහර කට්ටිය මම දැක්ක දාලා තියෙනවා in range කියලා අරගෙන range එක බිඳුවේ ඉඳන් len කියලා අරගෙන එහෙම දාලා තිබ්බා. ඒක එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අපිට range එකක් declare කරන්න අවශ්‍ය නැහැ. මොකද මම for loop එක කියලා දෙද්දි කිව්වා iterative object එකක් නම් iterative දෙයක් නම් අපිට පුළුවන් ඒක for loop එකේ නිකම්ම පාවිච්චි කරන්න. එහෙනම් range එක වගේම මට list එකත් මේක iterative නිසා මට list එක directly පාවිච්චි කරන්න පුළුවන්. එතකොට for loop එකේ එක එකට පැන යන්නේ මොකද්ද? list එකේ item එක. එතකොට මට මේ item එක directly access කරන්න පුළුවන් මේක කිසිම issue එකක් නැතුව. එහෙනම් ඔන්න ඔය ආකාරයට මට හැකියාව තියෙනවා. මගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. පළවෙනි ප්‍රශ්නේ උනේ අපි කොහොමද item list එක summation එක ගන්න කියන එක. මම sum කියන variable එක ගත්තා. sum කියන variable එකට මම දැන් තියෙන sum එක ධන මගේ මේකේ ඊළඟ item එක එකතු කරලා තමයි summation එක ගත්තේ. හරි. දෙවෙනියට මගේ කියලා තියෙනවා multiply කරන්න කියලා තියෙන මේ ටික ඔක්කොම. ඒ කියන්නේ මගේ list එකක් තියෙනවා. ඒ list එකේ තියෙන ඔක්කොම program to multiply all the items in a list. ඒ කියන්නේ මේ program එකේ තියෙන ඔක්කොම items ටික multiply කරන්න කියලා ඒ list එකෙන්. එතකොට ඒකත් මට simply මේ විදිහටම කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මම මේක multiplication කියලා ගන්නවා. මම මේක mp කියලා මම ගන්නවා. multiplication කියන එක මම mp කියලා ගන්නවා. එතෙන්දි මට මොකද කරන්න තියෙන්නේ? මට කරන්න තියෙන්නේ lazyම මගේ mp එක සමානනවා මේක වැඩි කිරීම කියලා. ඔන්න ඔච්චරයි. මොකද මට අවශ්‍ය වෙන්නේ මොකද්ද මෙතනදී multiplies all the item in the list තියෙන item මේ list එකේ තියෙන ඔක්කොම item එක එක වැඩි කරගෙන යන්න. මම කලින් කරේ මොකද්ද එක එක එකතු කරානේ. මේ දැන් තියෙන්නේ එක එක වැඩි කරගෙන යන්න. ඒක මම මෙහෙම දාන්න පුළුවන්. අර විදිහමයි මෙතන මම mp කියලා විතරක් variable එක වෙනස් කරා. මගේ එකතු කිරීම වෙනුවට මම මොකද කරේ? දැන් තියෙන value එකෙන් වැඩි කරන්න කියලා දැම්මා. මට උත්තරේ 60යි කියලා තමයි මෙතෙන්දිත් ඇවිල්ලා තියෙන්නේ. ඒක නම් වෙන්න බෑ. මොකද්ද මම මෙතෙන්දි වැරද්දුවේ? sum එකනේ මම ගන්න කියලා තියෙන්නේ. ඒකයි. print කරේ sum එකනේ. mp එක print කරා නම් ඊට පේනවා item එක බිඳුවයි කියලා ඇවිල්ලා තියෙන්නේ. මොකද බිඳුව කියන්නේ හේතුව? බිඳුව කියන්නේ හේතුව තමයි mp එකේ initial value එක බිඳුව නිසා. mp එකේ initial value එක මම 1 කරා නම් මොකද මම මේක බිඳුව කරලා තිබ්බ නිසා මොකද වෙන්නේ ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් වැඩි කරාම බිඳුවයි ඉන්නේ. එතකොට බිඳුව වැඩි කිරීම 1 බිඳුවයි, බිඳුව වැඩි කිරීම 2 බිඳුවයි, බිඳුව වැඩි කිරීම 3 බිඳුවයි. ඔක්කොම වැඩි වෙවි යද්දි බිඳුවම තමයි එන්නේ. එතකොට මම මේක 1 කරා නම් 1 වැඩි කිරීම 1යි, 1 වැඩි කිරීම 2 2යි. එතකොට 2 වැඩි කිරීම 3 6යි, 6 වැඩි කිරීම 4 24යි. එහෙම තමයි වැඩි වෙන්නේ. එතකොට මේක 120යි 1200යි කියලා උත්තරේ ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් list එකක තියෙන item එක items එක ගුණ කරන්න මෙන්න මේ කියන for loop එක භාවිතා කිරීම මගින්. ඒ questions දෙක තේරෙන්නේ නැති මොනවා හරි දෙයක් තිබ්බද? මගේ තේරුන්නේ නැත්නම් ආන්න මම අපපාරක් කියලා දෙන්නම්. sum function එක use කරලා හොයන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒව use කරලා හොයන්න පුළුවන්. නමුත් මම මෙතෙන්දී මේ දේවල් ඔයාලට ඔයගලන්ට කියලා දෙන්න යන්නේ නැහැ. මොකද ඒ දේ මම මෙතෙන්දී කියලා දෙන්න යන්නේ නැත්තේ ඔයගලන්ට මේක තවදුරටත් තාර්කික නැත්නම් logics improve කරගන්න මේ විදිහට කරන එක හොඳයි. නැත්නම් උදින් ලේසියෙම මේ summation function එක පාවිච්චි කරලා ඒ දේ කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ. largest number එක ගන්න ඕන. largest number එක ගන්නා නම් මොකක්ද මට කරන්න පුළුවන්? මම largest number එක ගන්න දරුවෝ මෙන්න මේ වගේ දෙයක් තමයි කරන්න තියෙන්නේ. 10 කියලා දානවා මම 31 4 හරි. මට මෙතෙන්දී largest number එක ගන්න මොකක්ද කරන්න ඕන? මම හැම වෙලේම variable එකක් තියාගන්න ඕන දැනට තියෙන ලොකුම number එක මොකක්ද කියලා. ඒ සඳහා මම මොකද්ද පාවිච්චි කරන්නේ? මම max කියලා variable එකක් පාවිච්චි කරන්නම්. max කියන variable එකේ ලොකුම සංඛ්‍යාව මම දැනට දාන්නම් බිඳුව කියලා. හරිද? max කියන එකේ ලොකුම සංඛ්‍යාව මම දැනට බිඳුවයි කියලා දාන්නම්. නමුත් මේක හැම වෙලේම ideal solution එක වෙන්නේ නැහැ. මොකද සමහර වෙලාවට අපිට ඍණ සංඛ්‍යා ඇතුලේ තියෙන්න පුළුවන් නිසා. නමුත් දැනට අපිට ඍණ සංඛ්‍යාවක් නැති නිසා මම max කියන value එක මෙහෙම දාන්නම්. ඊට පස්සේ මට අවශ්‍ය වෙන්නේ මොකක්ද? මම මේ item එකේ
හැම මේ ලිස්ට් එකේ හැම අයිටම් එකක් හරහාම යන ගමන් මම චෙක් කරලා බලනවා මගේ දැන් තියෙන අයිටම් එක මැක්සිමම් අයිකන් එකට වඩා ලොකුද මගේ දැන් තියෙන අයිටම් එක මැක්සිමම් අයිටම් එකට වඩා ලොකුද පොඩිද කියලා. ලොකුයි නම් මැක්සිමම් එකට වඩා ලොකුයි නම් මොකක්ද වෙන්න ඕන? ඔය එතෙන්දි වෙන්න ඕන ඔයාගේ මැක්සිමම් කියන වැලියු එක 10 වෙන්න ඕන නේද? 10 හරි ඒ වැලියු එක වෙන්න ඕන. එතකොට අපි මේක කරලා බලමුකෝ. පළවෙනි පාර මගේ දැන් මැක්සිමම් වැලියු එක 0යි. පළවෙනි අයිටම් එකට යනවා. 10යි 10 විශාලද බිඳුවට වඩා? ඔව්. එහෙනම් දැන් මැක්සිමම් වැලියු එක කීයද? 10යි. හරි. දෙවෙනි එකට යනවා. 2. මැක්සිමම් වැලියු එක කීයද? 10යි. 2 විශාලද 10ට වඩා? නැහැ. එහෙනම් තාමත් මැක්සිමම් වැලියු එක 10යි. තුන්වෙනි අයිටම් එකට යනවා. 31. මැක්සිමම් වැලියු එක කීයද? 10යි. මගේ වැලියු එක කීයද? 31යි. 31 10ට වඩා ලොකුයිද? ඔව්. එහෙනම් මැක්සිමම් වැලියු එක කීයද දැන්? 31යි. හතරවෙනි අයිටම් එකට යනවා. ඒ කියන්නේ ඉන්ඩෙක්ස් එක 3. හතරවෙනි අයිටම් එකට ගියාම දැන් වැලියු එක කීයද? 4යි. මැක්සිමම් වැලියු එක 31යි. 4 31ට වඩා ලොකුයිද? නැහැ. එහෙනම් මැක්සිමම් වැලියු එක චේන්ජ් වෙන්නේ නැහැ. මැක්සිමම් වැලියු එක 31ම තමයි. අන්තිම එලිමන්ට් එකට ගියා 50. මැක්සිමම් වැලියු එක කීයද? 31යි. 50 31ට වඩා විශාලද? ඔව්. එහෙනම් මැක්සිමම් වැලියු එක කීයද? 50යි. එහෙනම් ඔන්න ඔය විදිහට මට තර්කයක් ගොඩනගන්න පුළුවන් මැක්සිමම් වැලියු එක කොහොම එන්නේ කියලා. එහෙනම් මට මේක for loop එකකින් අර වගේම කරන්න පුළුවන් නේද? මම for loop එකකින් හැම එලිමන්ට් එකකටම යනවා. යන ගමන් මම if එකෙන් check කරලා බලනවා මගේ maximum value එක ලොකුද කියලා. මොකද x එකට වඩා. sorry මගේ x එක ලොකුද කියලා maximum value එකට වඩා. x එක නැත්නම් මේ තියෙන item එක maximum value එකට වඩා ලොකුයි නම් මොකද වෙන්නේ? maximum value එක සමාන වෙනවා x ට. නේ? maximum value එක x ට සමාන වෙනවා. එතකොට x ගේ value එකනේ maximum value එක. sorry maximum value එකේ value එක වෙන්නේ x නේ. එතකොට ඔයා මේක පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාට එකම උත්තරේ නේද එන්නේ. එතකොට පළවෙනි පාර මෙයාගේ value එක x ගේ value එක 10යි. 10 බිඳුවට වඩා විශාලද? එතකොට මෙතන 10 මේක බිඳුව 10 බිඳුවට වඩා විශාලයි. එහෙනම් maximum value එක වෙන්නේ කීයද? 10යි. මේක මෙහෙම වුණා. දෙක ආවා. දෙවෙනි එකේදී maximum value එක දැන් 10යි. x ගේ value එක 2යි. 2 10ට වඩා විශාලද? නැහැ. එහෙනම් if condition එක satisfy වෙන්නේ නැහැ. මෙයා එළියට පයින්නවා. ඔය විදිහට මට පුළුවන් maximum value එක හොයාගන්න. ඒ maximum value එක හොයාගෙන මම මේක run කරොත් ආට පේනවා මගේ maximum value එක 50යි කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. නම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් Python වල maximum value එක හොයන්න list එකක. ඊට අමතරව ඔයගලන්ට අවශ්‍ය නම් මේ විදිහට කරන්න. නමුත් ඊටත් අමතරව ඔයාලට ලේසියෙන්ම ඕක හොයාගන්න මෙතඩ් එකක් තියෙනවා max කියලා. max කියන මම ඒකත් පොඩ්ඩක් ඔයගලන්ට මතක් කරන්නම් සමහරවල්ම ඒක ඒ වගේ දේවල් අහන නිසා. ඔයාලට max කියන මෙතඩ් එකට පාවිච්චි කරා මේ පාස් කරා නම් ඔයාගේ ලිස්ට් එක මෙහෙම it is not callable. මෙතන මොකක් හරි වැරද්දක් කරලා තියෙනවා වගේ කාට හරි පේනවද? මට පේන්නේ නැහැ මොකද්ද වැරද්ද කියලා. මේ ලිස්ට් එක ගත්තා මේකේ මම මේක අයින් කරලා දාන්නම්කෝ.
මොකක් හරි වැරද්දක් කරලා තියෙනවද මෙතන? මේ මොකද්ද? The object is not callable. සර් මේ 0 සයින් කරලා තියෙන හින්දා නේද මේ එක එක්සිකියුට් වෙන්නේ නැත්තේ? ඒ කියන්නේ දැන් ලිස්ට් එක my list 1 equals values ටික ඊට පස්සේ value equals max within brackets my list 1 ඊට පස්සේ print my list කියලා දුන්නා නම් එනව නේද සර්? මොකද මට හරියට ඇහුනේ නැහැ. සර් මේ ඔතන සර් මේ අර max I equals 0 කියන එක මේ අයින් කරා නම් හරි නේද සර්? cycle 0 අයින් කරනවා. ඒ හේතුවක් වෙන්න බෑ නේද එහෙමනම් හැබැයි. මට හිතාගන්න බෑ මොකක්ද මේක වෙන්නේ කියලා. හරි කොහොම හරි මේ මේක රීස්ටාර්ට් කරගන්න. දෙන්නම් බලමු මේක ටර්මිනල් එකේ ගමු. හරි මෙතන මොකක් හරි Python වල ඉෂුව එකක් තිබ්බේ මම මේක රීස්ටාර්ට් කරාට පස්සේ හරි ගියා. හරි එතෙන්දී අපිට මෙතන දාලා තියෙනවා වගේම මට max කියන method එක call කරලා අපිට හැකියාව function එක call කරලා හැකියාව තියෙනවා මේකේ maximum value එක ගන්න. එහෙනම් මෙතන ඔයගලන්ට පේනවා මම මෙතන 50 කියලා කී හරි දාලා තිබ්බන value එක. ඒක ලේසියෙම ගන්න පුළුවන් මේ max කියන method එක call කිරීම මගින්. හරි. එහෙනම් පටස් කාලා ඊළඟ පාර්ට් එක කරලා ඉන්නවා. මෙතන ඊළඟ තුන ඔයගොල්ලෝ පොඩ්ඩක් try කරලා බලන්න තනියෙන්. මොකද හරිම ලේසි දෙයක් තියෙන්නේ අපිට largest number එකත් අපි ගත්තා. duplicates ඔයාලට අයින් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයාලට තියෙන්නේ list එක iterate කරන ගමන් check කරලා බලන්න. ඔයාගේ දැන් අලුතෙන් list එකක් හදා ගන්නවා. ඒ කියන්නේ මේ list එක මම ඔයා ගාව තියෙනවා. ඊට පස්සේ අපි හිතමු මේක
non-dup කියලා එකක් හදමු. duplicates නැති එක. ඊට පස්සේ ඔයා කරන්නේ මේ list එක iterate කරන ගමන් check කරලා බලනවා මෙතන ඇතුලේ තියනවාද කියලා list එකේ නැත්නම් මේ non-dup කියලා තියෙන list එකේ ඔයාගේ දැන් තියෙන item එක already තියෙනවද නැද්ද කියලා. මේ non-dup කියන එකේ ඒ item එක නැත්නම් ඔයා මොකද කරන්නේ push කරනවා නැත්නම් append කරනවා. item එක තියෙනවා නම් append කරන්නේ නැහැ. එතකොට පළවෙනි පාර ආවම පළවෙනි පාර ඔයාගේ item එක තියෙනවද iterate කරද්දි item එක නැහැ. ඒ නිසා ඔයා එක කියලා දා ගන්නවා. ඒ කියන්නේ automatically මේක මේ මම කියන්නේ execute වෙද්දි වෙන දේ. ඔයා මේක 1 කියලා දා ගන්නවා. මම මේක මෙහෙම දීලා මම comment එකකින් වාට කියලා දෙන්නම්. ඒකෙදී පළවෙනි පාර නම් මේක iterate වෙද්දි මොකද වෙන්නේ? මේකේ value එක 1 කියලා ඇතුළට යනවා. දෙවෙනි පාර ආපහු එකම එන්නේ. එතකොට ඔයා මොකද කරන්නේ? non-dup කියන එකේ value එක කියන value එක දැනට තියෙනවද කියලා බලනවා. if එකකින් දාලා බලනවා. if එකක් දාලා බැලුවාම මෙයා දැනටමත් ඉන්නවා. ඉන්න නිසා ඔයා මෙයාව append කරන්නේ නැහැ. කෙලින්ම පයින්නවා තුන්වෙනි එකට. තුන්වෙනි එක දෙක ඉන්නවද ඇතුලේ? දෙක ඇතුලේ නැති නිසා කෙලින්ම මෙයාව දෙක කියන දෙවෙනි එකනට මෙයාව append කරනවා. ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් තුන්වෙනි හතරවෙනි එක කරන්න සහ පස්වෙනි එකේදී ඔයාලට ආපහු පාරක් list දෙකක් append කරන එක කරගන්න පුළුවන් නිකන් මොකද්ද symbol එකක් භාවිතා කිරීම මගින්. මම symbol එක මොකද්ද කියලා මම ඔකට කියන්නේ නැහැ. මොකද symbol එකක් කිව්වොත් ඇත්තටම මේක කරන එකේ තේරුමකුත් නැහැ. ඒ නිසා ඔයාලට එක symbol එකක් භාවිත කරලා පුළුවන් list දෙකක් append කරලා එක list එකක් විදියට හදා ගන්න. එහෙනම් ඔය exercises කරගන්න බැරි වුණා නම් කරුණා කරලා මේක ඉවර වෙච්ච ගමන් exercises ටික ආපහු පාරක් කරන්න. මම recording එක අද දවස් ඇතුළත කොහොම හරි දානවා. ඒ නිසා ඒක කරන්න. අපි ඊට පස්සේ යමු අපේ while loop එකට. හරි. while loop එකට ගියාම අපි බලමු while loop එක කියන්නේ මොකක්ද කියලා ඔක්කොටම කලින්. While loop is the while loop in Python is used to iterate over a block of code as long as the text expression is true. ඒ කියන්නේ අපි for loop එකේ නම් අපි මොකද කරේ? අපි for loop එකේදී අපි කරේ අපේ items ප්‍රමාණය නැත්නම් අපේ මේ iteratable එකේ iteratable object එකේ items කීයක් තිබ්බද නැත්නම් මේ list එකේ items කීයක් තිබ්බද අන්නේ items ප්‍රමාණය ඉවර වෙනකන් අපි iterate කරගෙන ගියා. නමුත් while loop එකේදී අපි කරන්නේ අපේ condition එකක් satisfy වෙනකන් අපිට අවශ්‍ය නම් for loop එකක් while loop එකක් කරන්නත් පුළුවන් while loop එකක් for loop එකක් කරන්නත් පුළුවන් සමහර වෙලාවට. නමුත් අපි while loop එක බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ අපේ block of code එක නැත්නම් code block එකක් එක දිගට run කරන්න යම්කිසි condition එකක් satisfy වෙනකම්. හරිද? We generally use this loop when we don't know the number of number of times to iterate beforehand. For loop එකේ නම් අපි දන්නවනේ අපි කී පාරක් iterate කරන්න ඕනද කියලා. නමුත් අපිට while loop එක ලේසියෙම පාවිච්චි කරන්න පුළුවන් අපි ඊළඟ කොච්චර ප්‍රමාණයක් iterations කීයක් යන්න ඕනද කියන එක හරියට දන්නේ නැත්නම්. Otherwise we can use the for loop instead. For loop එක නැත්නම් අපිට ලේසියෙම පාවිච්චි කරන්න පුළුවන්. Python වල while loop එකේ syntax එක මෙන්න මේ විදිහට එන්නේ. අපිට while loop එක තියෙනවා. ඊට පස්සේ අපි text expression එකක් දෙනවා. මේ text expression එක මේකේ යටතේ අපේ තියෙනවා body එක while loop එකේ. අපි ඒක කරලා බලමු. එතකොට ඔයගොල්ලන්ට තවත් හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ වල කැලි වලින් මොකක්ද වෙන්නේ කියන එක. මෙතෙන්දී in this while loop text expression is checked first. ඒ කියන්නේ අපි while loop එක ආපු ගමන් text expression එක තමයි මුලින්ම check කරන්නේ. The body of the loop is entered only if the text expression evaluates to true. ඒ කියන්නේ text expression එක හරිනම් පමණක් අපේ while loop එකේ body එක ඇතුළට මෙයා රින් කරනවා. After one iteration the text expression is checked again. ඒ කියන්නේ එක iteration එකකින් පස්සේ for loop එකේ වගේම අපේ expression එක දැන් හරිද කියලා මෙයා check කරනවා. This process continues until the text expression evaluates to false. මේ text expression එක false වෙන තාක්කල් මේ expression මේ check කිරීම සහ මේ execute කිරීම කරකැවි වෙනවා. නෝක තමයි අපි while loop එකක් කියලා කියන්නේ. When writing while loops, it is always needed to verify that it breaks at one point rather than running forever. ඒ කියන්නේ ඔයා අනිවාර්යෙන්ම while loop එකක් තියෙනවා නම් while loop එක පාවිච්චි කරනවා නම්
ඔයා චෙක් කරලා බලන්න ඕන ඔය while loop එක අනිවාර්යෙන් break වෙනවා කියලා යම් කිසි තැනකදී. මොකද නැත්තම් අනිවාර්යෙන්ම මේ while loop එක එක දිගට run වෙවි තියෙනවා. උදාහරණයක් විදිහට මෙතන meme එකක් දාලා තියෙනවා programmer was walking out of the door for work and his wife said while you are out buy some milk and he never came home. මිනිහා ගෙදරින් මේ ඔෆිස් යන්නේද්දි වයිෆ් කියනවා ඔයා එළියේ ඉන්න තාක්කල් කිරි මිලදී ගන්න කියලා. සිංහලෙන් කතා කරොත් ඕකනේ ඒක අපි සිංහල මීනින් එක හරියටම ගත්තොත් මේකෙදි කියන්නේ නම් ඔයා එළියට ගියහම මේ කිරි අරන් එන්න කියලානේ. නමුත් මෙතනදි කියවෙන්නේ අපි ඔක ප්‍රෝග්‍රෑමින් විදිහට ගත්තොත් while you are out. ඔයා එළියේ ඉන්න තාක්කල්. ඒ කියන්නේ අපේ text expression එක මොකද්ද? you are out කියන එක. ඔයා එළියේ ඉන්න තාක්කල් තමයි අපේ text expression එක වෙන්නේ. ඕක true වෙච්ච වෙලාව. ඒ කියන්නේ මිනිහා ඔෆිස් එකට ගිය වෙලාවේදී ඉඳන් ඕක true නේ. එයා හැම වෙලේම එයා එළියේ ඉන්න තාක්කල් එයා කරන්නේ කිරි මිලදී ගන්න එක. මිනිහා ගෙදර එීමක් නෙමෙයි වෙන්නේ. මේ කිරි මිලදී ගන්න එක තමයි වෙන්නේ. ඕක ඔයා ප්‍රෝග්‍රෑම් එකක් විදිහට කරා නම්. ඒකයි කියන්නේ programmer was walking out of the door කියලා. ඒ වගේ while loop එකක නම් ඔයාගේ ওই text expression එක satisfy වෙන තාක්කල් ඔයාගේ body එක run වෙනවා while loop එක break වෙන්නේ නැත්නම්. එහෙනම් ඔයාට මේ වෙලාවේදී කියන්න පුළුවන් ඔයාගේ මොකක් හරි expression එකක් වෙනවා නම් ඔයාට පුළුවන් while loop එකේ පාවිච්චි කරන්න break කියලා command එකක් for loop එකෙත් පාවිච්චි කරන්න පුළුවන් break කියලා command එකක්. ඒ break කියන command එකෙන් පුළුවන් ඔයාට loop එක stop කරන්න අවශ්‍ය වෙලාවකදී. එහෙනම් ඔයාට කියන්න පුළුවන් when you are out buy some milk and once you buy some milk break the loop වගේ එකක් දැම්මම loop එක break වුණා නම් මිනිහා ගෙදර එන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි බලමු loop එක ගත්තාම while loop එක කොහොමද හරියටම වැඩ කරන්නේ කියලා මෙතන දාලා තියෙනවා. අර මම කලින් කිව්වා වගේ අපි loop එකට enter වෙනවා. ඊට පස්සේ text expression එක check කරනවා. true නම් while loop එකේ body එක execute වෙනවා. ආපහු expression එක check වෙනවා. ආපහු පල්ලෙහාට යනවා. ආපහු while loop එක එනවා. ඕක පල්ලෙහාට යන වෙලාව තමයි වෙන්නේ. ඔතන condition එක false වීමක් වුණාම තමයි loop එකෙන් exit වෙන්නේ. එහෙනම් අර කලින් තිබ්බ meme එකේ වගේ බැලුවොත් text expression එක වෙන්නේ you are out කියන එක. ඔයා එළියේ ඉන්න තාක්කල් මිනිහා මොකද කරන්නේ? කිරි මිලදී ගන්නවා. ආපහු expression එක check කරනවා. ඔයා එළියේ ඉන්නේ. එහෙනම් කිරි ආපහු මිලදී ගන්නවා. ඔයා එළියේ ඉන්නේ මිලදී ගන්නවා. ඕක while loop එක infinite while loop එකක් වෙන්නේ. ඔය loop එක කොයි වෙලේවත් break වෙන්නේ නැහැ. ඒක තමයි මේ meme එකේ තේරුම නැත්තම්. ඊට පස්සේ මෙතන දාලා දෙනවා same as for loops while loops can have an optional else block. මම හිතන්නේ මම for loop එකේදී ඔයගලන්ට එක කියන්න අමතක වුණා. ඒක තමයි ඔයා while loop එකක් පාවිච්චි කරද්දී හෝ for loop එකක් පාවිච්චි කරද්දී ඔයාට මෙන්න මෙහෙම කරන්න පුළුවන්. හිතමු මෙන්න මේ වගේ දෙයක් මම count කියලා දානවා. count එක 0යි කියලා මම පටන් ගන්නෙ. while count is less than 5 මම කියනවා print count එක print කරමුකෝ ලේසියෙන්ම. ඔක මම print කරලා මේක out එක දෙනවා. එතකොට මෙතන මේක infinite ප්‍රමාණයක් run වෙන්න ගන්නවා. ඒ කියන්නේ මේක run වෙනවා ඉවරයක් නැහැනේ. මට දැන් උඩට යන්න විදියකුත් නැහැ මේක run වෙනවා ඉවරයක් නැහැ. හරි. එතෙන්දී මම මේක දැන් නවත්තන්නම්. එතන හේතුව මොකක්ද? අර මම කලින් කිව්ව දේ. මේක මම ඔහේ රන් වෙන්න දුන්නාම while loop එකේ තියෙන ප්‍රශ්නේ තමයි අපි condition එක satisfy නොවන තාක්කල් satisfy වෙන තාක්කල් මෙයා මේක run කරනවා. නමුත් මම මෙතන කරපු වැරද්ද මොකද්ද? මම කරපු වැරද්ද තමයි මම මේකේ count එක කොයි වෙලේවත් වැඩි කරේ නෑ. count එක මම වැඩි කරා නම් දැන් වුණා නම් මොකද වෙන්නේ? 1 2 3 4 5 කියලා මේක stop වෙනවා. නමුත් මම අතෙන්දි මේක දුන්නේ නැති නිසා ඒක එක දිගට රන් වෙන්න ගත්තා. ඒ නිසා ඔයා හැම වෙලේම ensure කරන්න ඕන while loop එකකදී නම් ඔයාගේ මේ condition එක check වෙනවා කියන එක. ඊට පස්සේ ඔයාට while loop එකේදීම මම අර කලින් කිව්වා වගේ else block එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්දී මට කියන්න පුළුවන් මේ condition එක satisfy වුනේ නැත්නම් මොකක් හරි print කරන්න කියලා. print කරන්න හරි මොකක් හරි දෙයක් කරන්න කියලා. උදාහරණයක් විදිහට අපි හිතමු count page 5 කියලා. මේක මම run කරොත් ආඩ පේනවා 1 2 3 4 5 කියලා එනවා. count එකගේ 5 වෙච්ච ගමන් 5ට වඩා විශාලද? මේක false වෙනවානේ. අන්නේ false එක තමයි මේ else block එකට පයින්නේ.
ඔය ඕකම අපිට for loop එකෙත් භාවිතා කරන්න පුළුවන්. පොඩ්ඩක් check කරලා බලන්න. same thing මේ වගේ else block එකක් පාවිච්චි කරන්න පුළුවන් while loop එකේ සහ for loop එකේ දෙකේම. ඊට පස්සේ කියලා තියෙනවා the else part is executed if the condition in the while loop evaluates to false. මේක false වුණොත් විතරයි මේක execute වෙන්නේ. ඒක ඔයගොල්ලන්ට පේනවා. මොකද evaluate නොවන තාක්කල් මෙන්න මේක තමයි මේ codes දෙක තමයි run වෙලා තිබ්බේ. ඒ නිසානේ 1 2 3 4 5 කියලා ඇවිල්ලා තිබ්බේ. නැත්තම් මේ else block එකට මුලින්ම ආවනම් count exceeded reached 5 කියන එක මුලදී print වෙන්න ඕන. නැත්තම් මැදදී එන්න ඕන. නමුත් මේක අන්තිමට ආවේ මොකද? අන්තිමට ආවේ while loop එකේ condition එක false වුණාම තමයි මේ else block එක execute උනේ. ඊට පස්සේ කියනවා if we need to break the Python loop when it reaches an additional condition we can use break keyword to break the current loop and go to the next statement කියලා. මේක break කියන්නේ මෙතන මේ spelling mistake එකක් තියෙනවා මේක අපි ගහන break එකනේ. ඒ break එක නෙමෙයි මේ break කියලා වෙන්න ඕන. එතන මම තව එකක් කරලා පෙන්නනවා ඔයගලන්ට තව example එකක්. එතෙන්දි මම කියනවා මම if condition එකක් දාලා මගේ count එක 3 වුණ ගමන් මෙන්න මෙහෙම කරන්න කියලා. break කරන්න කියලා. දැන් මේක run කරලා බලමු. දැන් run කරොත් ඔයාලට පේනවා මේ loop එකම මේ ඔක්කොම ටික මම break කරනවා. loop එක break වෙන්නේ condition එක false වෙනවා නෙමෙයි. condition එක false වුණොත් විතරයි else එක reach වෙන්නේ. හොඳට මතක තියාගන්න. condition එක false වුණොත් තමයි else එක reach වෙන්නේ. හරිද? මෙතන මම මොකද කරන්නේ? loop එක break කරනවා. ඒ කියන්නේ මේක run වෙවි තියෙන එක මම කියනවා දැන් ඇති නවත්තන්න කියලා. මම කියනවා මේ condition එක satisfy වුණොත්. ඒ කියන්නේ count එක 3 වුණොත් මේ loop එක run වෙන එක නවත්තන්න කියලා. එහෙනම් ඔයාලට පේනවා මගේ count එකේදී මේ නිසා මේක run වෙන්නේ 1 2 3 කියලා. මොකද 3 වෙච්ච ගමන් මම check කරලා බැලුවා 3යි 3 නිසා මම කියනවා loop එක break කරලා දාන්න කියලා. එහෙනම් ඔන්න ඔය break කියන command එක නැත්නම් break කියන keyword එක අපිට පාවිච්චි කරන්න පුළුවන් loop එකක් break කරන්න. ඊට අමතරව අපිට තව keywords තියෙනවා continue go to වගේ keywords. නමුත් දැන් වෙද්දී අපි මේ දේවල් එච්චර පාවිච්චි කරන්නේ නැහැ. ඒක standard එකක් නොවන නිසා. නමුත් ඕගලන්ට අවශ්‍යතාවයක් ඕගලන්ට කැමති නම් ඉන්ටර්නෙට් එකට ගිහලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. මොකද දැනගන්න එක හොඳයි. continue එකෙන් සහ go to එකෙන් මොකද්ද වෙන්නේ කියන එක. ඊට අමතරව තවත් මේවා තියෙනවා. තවත් keywords තියෙනවා අපිට මේ වගේ Python වලදී භාවිතා කරන්න පුළුවන්. එහෙනම් අපිට while loop එකේදී අපි next week එකේ while loop එකේ examples කරමු. දැනට while loop එකේ ඔන්න ඔය දේ තමයි වෙන්නේ. ඔයගලන්ට මම අර කලින් කිව්වා වගේ while loop එකේ අපි මේ condition එක satisfy වෙනකන් තමයි while loop එක run වෙන්නේ. for loop එකේ නම් අපේ iterations ගාන satisfy වෙන නිසා වෙන තාක්කල් විතරයි for loop එක යන්නේ. නමුත් while loop එකේ මේ condition එක තමයි හැම වෙලෙම check කරන්නේ. text expression එක. text expression එක. ඒ නිසා expression එක ඔයා false නොවනවා නම් මේක infinite loop එකක් විදියට වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා හැම වෙලෙම මේක ensure කරන්න ඒක නැත්නම් infinite loop එකට යන්නේ නැහැ කියන එක. හරි. දැන් අපි එහෙනම් placement test එකට යමු. ඔයගලන්ට මේකට join වෙලා ඉන්න ගමන් placement test එක කරන්න පුළුවන්. නැත්නම් මම lecture එක නවත්තන්න. මම chat එකේ දාන්නම්. මම මේකේ ඉන්නවා recording එක යනවා. recording එක නෙවෙයි lecture එක තියෙනවා. නමුත් ඔයාලට chat එකට ඕන නම් ඇවිල්ලා මේකක් ගන්න පුළුවන්, link එක ගන්න පුළුවන්. සහ එතනින් පස්සේ මේ exam එක කරගෙන යන්න පුළුවන් placement test එක. මම chat එකේ දාන්නම් මේක මොකද්ද link එක. අවශ්‍ය නම් කට්ටියට පුළුවන් LMS එකට log වෙලා ඒකෙන් link එක ගන්නත්. LMS එකේ දාලා තියෙන්නේ chat එකෙත් දාන්නම් විනාඩියක් දෙන්න. chat එකෙත් ඔයගොල්ලන්ගේ දැම්ම link එක exam එකට යන්න ගිහිල්ලා ඒකේ කියලා තියෙන විදිහට exam එක පටන් ගන්න AR number එක දීලා AR number එක දෙද්දි හරියටම AR number එක දෙන්න. මොකද
මේ වැරදි AR numbers නම් දෙන්න එපා. සහ ඔයගලන්ට එක්සෑම් එකට ජොයින් වෙන්න පුළුවන් දැන් 35යිනේ 4:40 වෙනකන් විතරයි 4:40ට කලින් එක්සෑම් එක පටන් ගන්න කාට හරි ජොයින් වෙන්න බැරි වුණොත් එක්සෑම් එකට මට කියන්න chat එකේ දාන්න ඔයගලන්ට විනාඩි 5ක් තියෙනවා විනාඩි 5න් ඔය link එක click කරලා AR number එක type කරලා එක්සෑම් එකට log වෙන්න ඒ අතරතුරේදී මොකක් හරි technical issue එකක් ආවොත් ප්‍රශ්නයක් නැහැ ඔයගලන්ට time එක තියෙනවා විනාඩි 15ම නමුත් ඊට කලින් ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. කියන්නේ ඒ විනාඩි 5 ඇතුළත අනිවාර්යෙන්ම ටෙස්ට් එකට ජොයින් වෙන්න මොකද විනාඩි 5ක ටයිම් එකක් විතරයි ඔයාලට ටෙස්ට් එකට ජොයින් වීම සඳහා ලබා දීලා තියෙන්නේ.